එප්සිලොන් සයන්ස් ඉන්ස්ටිටියුට් වත්තල ආයතනයේ සංවිධානය කරපු අතට පස්වෙනි සෙමිනාර් එක 6 වෙනි දවස. ඒ කියන්නේ අපේ අද තමයි ළමයි ඔයගොල්ලෝ දන්නවා ඇති අදින් පස්සේ ක්ලාසස් තියන්න විදියක් නැහැ. ඉතින් ඒ නිසා අද තමයි අපේ ලාස්ට් සෙමිනාර් එක තියෙන්නේ. ඉතින් අද සෙමිනාර් එක තියෙන්නේ ඔයගොල්ලෝ දන්නවා ඇති ඉංග්‍රීසි කියන සබ්ජෙක්ට් එකට. ඉතින් ඉංග්‍රීසි සබ්ජෙක්ට් එක ගැන ටිකක් මුලින් කිව්වොත් එහෙනම් ඔයගොල්ලෝ දන්නවා ඇති මෙතන සමහර ළමයි ඇති මේ වෙනකොට ඉංග්‍රීසි එකේ ඒක ෂුවර් කරගෙන ඇති. ඒ වගේම තවත් සමහර ළමයින්ට අමාරුම සබ්ජෙක්ට් එක ඉංග්‍රීසි වෙන්න පුළුවන්. ඉතින් ඉංග්‍රීසි කියන සබ්ජෙක්ට් එක ගත්තම එක එක මට්ටම් වල ළමයි ඉන්නවා මම දන්නවා. නමුත් මම පෞද්ගලිකව අද සම්බන්ධ වෙන අපේ ගුරුතුමා විමුක්ති හෙටිආරච්චි සර් ඒ සර් ගැන පොඩි හැඳින්වීමක් කරලා ඉන්න ඔයගලන්ට සර් ගැන ඕනම දෙයක් දැනගන්න පුළුවන්. මම කියන්නේ ඕ ලෙවල් වලින් පස්සේ වුණත් ඉගෙන ගනිද්දී සර්ගේ YouTube channel එකක් තියෙනවා විමුක්ති හෙටිආරච්චි කියලා ගහලා බලන්න YouTube channel එක. ඉතින් ඔයගලන්ට ලොකු ideas ගොඩාක් සර් ඒ YouTube channel එක හරහා ගෙනලා දීලා තියෙනවා මේ වෙනකොට. ඉතින් ඒවත් ඔයගලන්ට follow කරන්න පුළුවන්. ඊට අමතරව සර් ගැන පොඩි හැඳින්වීමක් කරොත් සර් රොයල් ඉන්ස්ටිටියුට් ඔයගොල්ලෝ දන්නවනේ කොළඹ හොඳම ඉන්ටර්නැෂනල් ස්කූල් එකක්. ඒ ඉන්ටර්නැෂනල් ස්කූල් එකේ ගුරුවරයෙක් විදිහට මේ වෙද්දි කටයුතු කරනවා. ඒ වගේම ළඟදී මගේ ඉන්ස්ටිටියුට් එකට සම්බන්ධ වුණත් ඉතාමත් හොඳ ඉතාමත් දැනුමකින් පරිපූර්ණ ඒ වගේම ඕනම ළමයෙක් ඕනම මට්ටමක ඉඳලා ඉහළ මට්ටමකට ගේන්න පුළුවන් කියන සර් කෙනෙක්. ඉතින් සර් අතරම මගේ O level batch එකත් එක්ක වගේම A level batch එකත් එක්කත් මගේ වැඩ කටයුතු කරගෙන යන්න මේ අවුරුද්දේ නම් මාසෙක එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒ සර් අද දවසේ ඇතුළත ඔයගොල්ලන්ගේ දැනට ඔයගොල්ලෝ ඉන්නේ මට්ටම කොයි මට්ටමේද? ෆේල් නොවේ බේරෙන්න ඔයගොල්ලන්ට උදව්වක් වෙයි. ඒ වගේම ඔයගොල්ලන්ගේ මට්ටම CD මට්ටමක් නම් ඔයගොල්ලන්ගේ මට්ටම A එකක් වෙනකන් ගෙනියන්න සර් උදව් කරයි. ඉතින් අන්න ඒ විදිහට ඔයගොල්ලන්ට ඒ O level වලදී ඉංග්‍රීසි වල මොන පාර්ට්ස් කරොත්ද වැඩිපුර ලකුණු ප්‍රමාණයක් එන්නේ කියලා සර් අනිවාර්යයෙන්ම අද ඔයගොල්ලන්ට මේ සෙමිනාර් එක මැදදී කියලා දෙන්න. ඉතින් එහෙනම් සර්ට මම සෙමිනාර් එක බාර කරන්න කලින් ඔයගොල්ලන්ට පොඩි දැන්වීමක් තියෙනවා. පොඩි වීඩියෝ එකක් තියෙනවා ඔයගොල්ලන්ට බලන්න. මොකද සෙමිනාර් එක මැදදී බාධා කරන්න බැරි හින්දා. ඉතින් ඒක නරඹලා ඔයගොල්ලන් කෙලින්ම අද ඉංග්‍රීසි සම්මන්ත්‍රණයට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. එහෙනම් මගේ පැත්තෙන් මම අවසාන වශයෙන් ඔයගොල්ලන්ට සුබ පතනවා. දැන් අපි පුරා දින 6ක් එක දිගටම සෙමිනාර් සබ්ජෙක්ට්ස් 5ක් ඔයගොල්ලෝ වෙනුවෙන් ඉදිරිපත් කරා. ඉතින් ඒ සබ්ජෙක්ට්ස් වල ගොඩක් අය මගෙන් රෙකෝඩින්ග්ස් ඉල්ලලා තිබුණා. බොහෝ දුරට අපි මම ඒක ඒ ගුරුවරුත් එක්ක කතා කරලා ඒ ගුරුවරුත් කැමති නම් ඔයගොල්ලන්ගේ groups වලට අප්ලෝඩ් කිරීමක් කරන්නම් හෙටින් පස්සේ ඒව ටික හිමීට බලන්න. ඒ වගේම මගේ පැත්තෙන් මම මතක් කරගන්න තියෙන්නේ මම ඒ ගුරුවරයෙක් විදියට මේ වෙලාවේ ඔයගොල්ලන්ට ලොකුවට ටයිම් එකක් නැති හින්දා ඔයගොල්ලෝ තියරි බලනවට වඩා පාස් පේපර්ස් එක්ක වැඩ කරන එක තමයි හොඳම වැඩේ කියන එක තමයි මට මගේ පැත්තෙන් දෙන්න තියෙන මේ සපෝට් එක. ඉතින් එහෙනම් මම හිතනවා ඉදිරියේදී අප ආයතනයෙන් ඕගනයිස් කරන සියලුම අපි කොහොමත් දරුවන් වෙනුවෙන් නොමිලේ අධ්‍යාපන සත්කාර ගොඩක් ඉදිරියේදී කරනවා A level දරුවන්ට. ඉතින් ඒවත් එක්කත් අපිත් එක්ක එකතු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ අරින්න ඔයගලන්ට කුමන හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් ඕනම වෙලාවක අපේ ආයතනයේ මේ හදලා තියෙන groups වල දිගටම ඉන්න. මොකද ඔයගලන්ට නැවත දැන්වීම ඔයගලන්ට ලැබෙනවා. ඊළඟට කරන වැඩ පිළිවෙල ගැන ආරංචි වෙනවා. ඉතින් ඒවත් එක්ක ඔයගලන්ට ඉදිරියට වැඩ කටයුතු ටික කරගෙන යන්න පුළුවන්. එහෙනම් මගේ පැත්තෙන් අවසාන වශයෙන් මම සුබ පතනවා ඔයගොල්ලෝ හැමෝටම මේ O level විභාගය හොඳටම කරලා ඒ 9ක් එක්ක පාස් වෙලා කවදා හරි ලංකාවට සහ ලෝකෙට හොඳම වැඩදායි පුරවැසියෙක් වෙන්න ඔයගලන්ට ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා. හරි. එහෙනම් ඔයගලන්ට මේ වීඩියෝ එක බලලා එතනින් එහාට සෙමිනාර් එක කන්ටිනියු කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ විමුක්ති සර් ඔයාලට බාරයි සෙමිනාර් එක කන්ටිනියු කරගෙන යන්න. හරි. පොඩි දැනීමක් තියෙනවා. ඒකෙන් පස්සේ ඔයගලන්ට කෙලින්ම සම්මන්ත්‍රණයට සහභාගී වෙන්න පුළුවන්. උසස් පෙළ සිහිනය ජය ගැනීමට 2023 A level විද්‍යා ගණිත නව පන්ති ආරම්භය. සිංහල ඉංග්‍රීසි මාධ්‍ය ඔස්සේ උපරිම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම යටතේ ෆිසිකල් සහ ඔන්ලයින් තාක්ෂණ දෙකම එක විට භාවිතා කරමි. ආරම්භක සම්මන්ත්‍රණය මාර්තු 13 සෙනසුරාදා පෙරවරු 8ට වත්තල එප්සිලොන් ආයතනයේ කම්බයින් මැත් සුධීර පීරිස් සිංහල ඉංග්‍රීසි මාධ්‍ය කෙමිස්ට්‍රි අසිත ශ්‍රී වර්ණ සිංහල ඉංග්‍රීසි මාධ්‍ය ෆිසික්ස් නලින් කෝරාලගේ සිංහල ඉංග්‍රීසි මාධ්‍ය බයෝලොජි කසුන් වික්‍රමසිංහ සිංහල මාධ්‍ය බයෝලොජි ඉංග්‍රීසි මාධ්‍ය මනෝරි ජයසිංහ ජෙනරල් ඉංග්ලිෂ් විමුක්ති හෙට්ටිආරච්චි ICT
ඉෂාන් රන්දික සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යෙන් එදින සම්මන්ත්‍රණයේ අන්තර්ගතය. A-level විෂයන් තෝරාගන්නේ කොහොමද? A-level Z score එක කියන්නේ කුමක්ද? විශ්වවිද්‍යාල ප්‍රවේශය කෙබඳුද? පසුගිය සමීක්ෂණ වාර්තා ඇසුරෙන් අධ්‍යයනය කිරීම. උසස් අධ්‍යාපනය හා රැකියා වෙළඳපොළ කෙබඳුද? ඩොක්ටර් කෙනෙක් වෙන්න, ඉංජිනේර් කෙනෙක් වෙන්න වැඩ කටයුතු කරන්නේ කොහොමද? තවත් කරුණු රැසක්. එප්සිලොන් ආයතනයේ විශේෂත්වය මාසික පරීක්ෂණ පවත්වා ලකුණු ලබා දීම, දෙමාපිය රැස්වීම් පැවැත්වීම, සම්මන්ත්‍රණ හා වැඩමුළු සංවිධානය කිරීම, ප්‍රායෝගික පරීක්ෂණ පන්ති කාමරය තුලදීම, සෑම දරුවෙක්ම ඉහළ මට්ටමකට ඔසවා තැබීමට විශේෂ වැඩපිළිවෙළවල් රැසක්. ලියාපදිංචි වීමට අදම අමතන්න 071 25 28 808 නැතහොත් එප්සිලොන් ආයතනයට අදම පැමිණෙන්න. දිවයින පුරා දරුදැරියන් හට ඔන්ලයින් තාක්ෂණය ඔස්සේද සම්බන්ධ විය හැක. විශිෂ්ටත්වයේ පුරෝගාමියා එප්සිලොන් සයන්ස් ඉන්ස්ටිටියුට් වත්තල. හරි විමුක්ති සර්. විමුක්ති සර්ට බාරයි මෙතන ඉඳන් සෙමිනාර් කන්ටිනියු කරගෙන යන්න. Right. Thank you so much, Sudhira sir, for inviting me to do this seminar. And I hope that you guys can hear me properly. Students who has participated for my seminar. I hope that you guys have got the tutorial here. So I have shared my tutorial on the screen. So I hope that you guys can see the screen properly. And then we will move on to the session. Right. So I just want your help with this. Please give me a thumbs up if you can hear me properly. ඔබට මාව ඇහෙනවා නම් මට පොඩි thumbs up එකක් දෙන්න. කට්ටිය පුළුවන් නම් ඒතොර මම දන්නවා ඔබට මාව ඇහෙනවා කියලා. Right? Okay. Thank you so much. Right. Okay. So we will move on. ප්‍රශ්න පත්‍රය ගත්තාම ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ ඔබට ලැබෙන්නේ ලකුණු 100යි. ලකුණු අනිත් හැම ප්‍රශ්න පත්‍රයක්ම ලකුණු 200න් ලැබෙන්නේ. ඉංග්‍රීසි කියන්නේ පාස් වෙන්න ලේසිම සබ්ජෙක්ට් එක වෙන්න ප්‍රධාන හේතුව පළමු ප්‍රශ්න පත්‍රයේ ලකුණු 40න් ලකුණු 35 ලබා ගත්ත ගමන් ඔබ සමත්. ඒ ලකුණු දෙකට බෙදෙන්නේ නැහැ. හරි ඒ නිසා ඉංග්‍රීසි තමයි ළමයි සබ්ජෙක්ට්ස් 9ෙන්ම පාස් වෙන්න ලේසිම සබ්ජෙක්ට් එක. හොඳට තේරුම් ගන්න. right? එතකොට දැන් මේකේ first paper second paper කියලා කොටස් දෙකක් තියෙනවා. first paper එකේ ලකුණු 40යි, second paper එකේ ලකුණු 60යි. ඒතර මම මේ seminar එකේ ඔබත් එක්ක කතා කරන්නේ second paper එකට අදාළ ප්‍රධාන ප්‍රශ්න. bar graph එකක් ලියන්නේ කොහොමද? pie chart එකක් ලියන්නේ කොහොමද? prepositions, conjunctions, adjectives and adverbs සහ direct indirect speech සහ active voice passive voice කියන ප්‍රධානතම පාඩම් ටික තමයි මම ඔබත් එක්ක අද සාකච්ඡා කරන්නේ. එතකොට මම මෙතන අපිට ළමයි ඉන්නවා මම හිතන්නේ 100කට අධික සංඛ්‍යාවක්. We have more than 110 students are here in my seminar. So I will ask you whether you have completed the work. So you will give me the thumbs up. මම වැඩේ ඉවර කරලා ඔයගලන්ගෙන් අහනවා වැඩේ ඉවරද කියලා. එතකොට මට මෙතන thumbs up එකක් දෙන්න ඕනේ. ළමයි ටික thumbs up දුන්න ගමන් මම answers වලට යනවා. මේක ඕගොල්ලොත් එක්ක මම කරන වැඩක්. එතකොට ඕගොල්ලොත් මේකට join වෙන්න ඕනේ. මගෙත් එක්ක උත්තර ලියන්න. මේක වඩාත්ම ප්‍රතිඵලදායක වෙන්නේ ඕගොල්ලෝ මේකේ print out එක අරගෙන නම්. print out එක අරගෙන නැත්නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. මේක බලාගෙන ඉන්න කෙනෙක් නම් print out එකක් නැතුව ඒත් ගැටලුවක් නැහැ. අනිත් අයට කලබලයක් කරදරයක් වෙන්නේ නැතුව අහගෙන හිටියනම් හරි. ලකුණු 10ක ප්‍රධාන ප්‍රශ්නයයි ඔබත් එක්ක මුලින්ම මම සාකච්ඡා කරන්නේ. හොඳින් බලන්න ඔබට හම්බෙලා තියෙනවා ප්‍රස්තාරය. You have been given a chart. This is known as a pie chart. So if you see this in your ordinary level examination, you can have several charts. සාමාන්‍ය පෙළ විභාගේ පුතේ charts කීපයක් හම්බ වෙනවා. අපිට ගොඩක්ම හම්බ වෙන්නේ bar charts. ඊට පස්සේ pie charts, ඊට පස්සේ Venn diagram, Venn රූප සටහන් ලැබෙන්න පුළුවන්, table එකක් ලැබෙන්න පුළුවන්. ඔය මොනවා ලැබුණත් මේක ලියන ක්‍රමවේදය වෙනස් වෙන්නේ නැහැ. මේකේ විස්තර ලියන ක්‍රමවේදය වෙනස් වෙන්නේ නැහැ. ලකුණු වචන 100ක් තමයි ඔබෙන් අහන්නේ. ඒ වගේම ඔබට භාවිත කරන්න ඕන වචන ටිකත් එයා දීලා තියෙනවා. දැන් මුලින් මම ඔබේ අභ්‍යාසයේ හිස්තැන් පිරවීමක් මෙන්න මෙහෙම සංවිධානය කරලා තියෙනවා. ඒක බලන්න මෙන්න මෙහෙමයි තියෙන්නේ. මම ඔයගලන්ට ඒක පෙන්වන්න රූපෙත් එක්ක. දැන් බලන්න ඒකේ කියනවා the above pie chart shows the TV programs the teachers of a school like to watch. යම්කිසි පාසලක ඉන්න ගුරුවරු පිරිසක් නරඹන්න කැමති වැඩසටහන් ටික දාලා තියෙනවා. දැන් ඔබට පේනවා ප්‍රවෘත්ති බලන්න 130ක් කැමැත්ත පළ කරලා තියෙනවා. 30% of teachers like to watch news and 25 for teledramas, 20 for films, documentaries and sports they have selected 10% and we have cartoons like 5%. So here I am going with the fill in the blanks part. මම මේක හිස්තැන් පුරවන්න ඔබත් එක්ක යන්නේ. හිස්තැන් පිරෙවුවෙන් පස්සේ අපිට පුළුවන් විස්තරාත්මකව මේක කොහොමද ලියන්නේ කියලා ඉගෙන ගන්න. දැන් ඕක මෙන්න මෙහෙම පටන් ගන්නවා. The above pie chart shows the TV programs the teachers of a school like to watch. The TV programs they watch are teledramas, films, documentaries, cartoons, sports and news. The majority of teachers prefer to watch news which is percentage එක අහනවා ළමයි.
දැන් බලන්න majority එක කොච්චරද? majority ඔයාලට මෙතනින් select කරන්න පුළුවන්. ඔයාලට පේනවා majority එකේ ළමයි 30 දෙනෙක් ඉන්නවා 30%. ඒතර ඔයාලට මෙතන උත්තරේ දාන්න පුළුවන් ළමයි 30% කියලා. Right. So the first one we got the answer as 30%. ඊට පස්සේ teledramas වචන බලන පිරිස ඉන්නවා ළමයි 25% of the teachers. එහෙනම් අපි 25 මෙතනට දානවා. Right. 25% of teachers love to watch teledramas. 25ක් කැමති නාට්‍ය බලන්න. ඊළඟට දුවේ පුතේ films are watched by films සාමාන්‍ය නරඹන්න කැමති 20% of teachers. එහෙනම් මම මෙතනට 20ක් දානවා 20% of the teachers, right? එතකොට මම මේ මෙන්න මේ ආකාරයට ඒකේ උත්තරේ ලබා ගන්නවා 20% of the teachers. ඒකේ percent කියන එක අපිට දාන්න වෙනවා. Right? Right. Okay. ඒක අපි දාලා තියෙන්නේ. ඊට පස්සේ අපිට යන්න වෙනවා මෙතන 20% කියන එක මෙතනට අපිට දාන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට. Right? So we have 20% of the teachers and teachers likes to watch documentary and sports. Right. එතකොට documentaries උයි sports උයි බලන්න කැමති වෙලා තියෙන ළමයි සමාන පිරිසක්. එතකොට සමාන කියන එක ඔබ දන්නවා ළමයි මෙතනට අපි දාන්න ඕනේ මොකක්ද කියලා? equal කියන එක. equal කියන වචනෙන් අදහස් වෙන්නේ සමාන කියන එක. Documentaries and sports which is 10% each. එතකොට 10 බැගින් තමයි ළමයි ඒකට සමාන වෙලා තියෙන්නේ. ඊළඟට interested in watching news which is highest percentage, right? එතකොට මේක ගන්නවා watching news. එතකොට majority බහුතරයක් තමයි මෙතන කැමති වෙලා තියෙන news බලන්න. අපි majority කියන්නේ බහුතරයට. අපි majority කියන උත්තරේ මෙතනට ගන්නවා. බහුතරයක් ගුරුවරු කැමතිලු news බලන්න. Is interested in watching news which is the highest percentage of what do you call teachers කියලා මෙතන අපිට අන්තිමට ගේන්න පුළුවන්. මෙන්න මෙහෙමයි ළමයි සාමාන්‍යයෙන් graph එකක් අපි විස්තර කරන්නේ. දැන් අපි බලමු graph එකක් කොහොමද අපි incomplete ලියන්නේ කියලා. මේක ලියන්න ඕන විදිය මොකද්ද? සරලම ක්‍රමය මොකද්ද? ලියවෙන්නේ කොහොමද? Right. දැන් මම පළවෙනි අභ්‍යාසය ඉවරයි මම ඒක මකන්නම්. So I will move on to the second one. දැන් බලන්න මෙන්න මේ graph එක. දැන් මේ graph එකේ මෙන්න මෙහෙම පෙන්නලා තියෙනවා. දැන් මේ graph එක මම පොඩක් විශාලණය කරන්නම්. I will make it much more larger. Right. So it says like this. The pie chart shows different types of pets grade 11 students like. Study the chart and write a description. Use about 100 words. You may use the following words. මේ දීලා තියෙන වචන ටික පාවිච්චි කරන්න කියලා තියෙනවා. එතකොට වචන දීලා තියෙද්දි ඒ දීලා තියෙන වචන ටිකෙන් ඕගොල්ලෝ ලියන්න ඕනේ. අනිවාර්යෙන් මේ වචන පාවිච්චි කරන්න ඕනේ. ඒක විස්තර කිරීම මුල ඉඳලා අග වෙනකන් ළමයි පිළිවෙලකට යන්න ඕනේ. ඒවට මුලින්ම මේක පටන් ගන්න පුළුවන් මගෙත් එක්කම ලියාගෙන යන්න පුළුවන් ටියුට් එක තියෙන අයට. ඔයා මේ විස්තරය ලියන්නේ මේ chart එකෙන් පල්ලෙහා හින්දා ඔයාට පටන් ගන්න වෙන්නේ ළමයි the above pie chart කියලා. Right? So you have to start like the above pie chart shows මොනවද පෙන්නන්නේ? Different, right? Different types of pets. Pets කියලා කියන්නේ ළමයි අපි දන්නවා සුරතල් සතුන් grade 11 students like. Right? 11 ශ්‍රේණියේ ළමයි කැමැත්තක් දක්වලා තියෙන ඒවා තමයි මේ දාලා තියෙන්නේ. Right. උතන්ට වෙනකන් ඔයා එන්න ඕනේ. above කියන වචනේ සාමාන්‍යයෙන් ඔයා පාවිච්චි කරන්න ඕනේ. සාමාන්‍යයෙන් මේකෙදි නම් දෙන්නේ මේ below කියලා. ඔයා above කියන එක පාවිච්චි කරන්න ඕනේ. ඒතර ඔයා ඔන්න දැන් ලියලා තියෙන්නේ මොකද්ද? ඉහත දැක්වෙන වට ප්‍රස්ථාරයේ 11 ශ්‍රේණියේ ළමුන් විසින් කැමැත්ත දක්වා ඇති විවිධ සුරතල් සතුන් දක්වා ඇත. ඒ විස්තරය ඔයා ලියාගෙන එනවා. right? එතකොට ඔයාට පටන් ගන්න පුළුවන් දැන් මේ විස්තරය ලිව්වට පස්සේ ඕනනම් මේ සත්තු ටික අපිට විස්තර කරන්න පුළුවන්. There are different right types of pets. There are different types of pets. ඒ කියන්නේ විවිධ වර්ගයේ සතුන් වර්ග ඉන්නවා. විවිධ වර්ගයේ සතුන්, right? Right. ඔන්නෝම ලියන්න පුළුවන්. Different types of pets. ඊට පස්සේ ඔයාලට ලියන්න පුළුවන් මේ ලයිස්තුව මෙතන ළමයි මෙන්න මෙහෙම they are කියලා දාලා ඔයාලට ලයිස්තුව ලියන්න යන්න පුළුවන්. මේක අනිවාර්ය නෑ. නමුත් ඒක ලේසි ළමයි ඔයාට. මෙන්න මේ වගේ ළමයි මම ලයිස්තුව ලියාගෙන යනවා. Parrots, එතනින් ගියාම pigeons, right? So ඔය වගේ ළමයි මට ලයිස්තුව මෙතන ලියාගෙන යන්න පුළුවන්. right? pigeons කියලා මෙතන දානවා. ඊට පස්සේ කමාවක් දාලා අපි fish කියන එක මෙතන use කරනවා. and කියන නිපාතය දාලා තමයි අපි cats කියන එක දාන්නේ. මේ විදිහට ළමයි ඔයගලන්ට මේ පිළිවෙලට මේක ලියාගෙන යන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට මෙන්න මේ පිළිවෙලට ඕක යන්න පුළුවන්. දැන් සර් මේක ලියන එක අනිවාර්යයි. සත්තු ටිකගේ නම් ටික මේ විදිහට පිළිවෙලට එන්න ඕනේ. එහෙම ඕගලන්ට අහන්න ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒතර එහෙම නැහැ. එක එක ළමයා ලියන විදිය වෙනස්. නමුත් මම මේක කියලා දෙන්නේ සරලම ක්‍රමයකට ඕනම මට්ටමක ළමයෙක්ට අල්ල ගන්න පුළුවන් වෙන්නේ. මේක ලොකුවට එහෙම මේ යන්න ඕනේ නැහැ. මේක අර විස්තර ටික ලිව්වාම දැන් වචන 100නේ. අපිට අල්ල ගන්න ඕනේ වචන 100යි. වචන 100ක් මේක ලිව්වනම් හොඳටම ප්‍රමාණවත් ළමයි.
පැහැදිලිද? ඒ හින්දා මේක වැඩි නිකන් දඟලගෙන එම යන්න ඕනේ නැහැ. බොහොම හිමීට වචන ටික අල්ලගෙන මේක ගොඩ දා ගන්න පුළුවන්. දැන් ඔය වචන 100 හැදෙන්නේ ළමයි ඔක්කොම විස්තර කිරීමුත් එක්ක. ඒ හින්දා ගැටලුවක් වෙන්නේ නැහැ. එතකොට මේ දීලා තියෙන වචන ටිකත් පාවිච්චි කරන්න පොඩ්ඩක් උත්සාහ කරන්න ඕනේ. ඒ වැඩේ අතාරින්න එපා. දැන් බලන්න අපි මුලින්ම ගමු. ඔබට පේනවා දැන් වැඩිපුරම ළමයි කැමති වෙලා තියෙන්නේ අපි බලාගෙන ගියොත් ඕගලන්ට පේනවා ළමයි මේකේ පූසන්ට තමයි ළමයි වැඩිම කැමැත්තක් දක්වලා තියෙන්නේ 135. ඕගලන්ට ඒක පේනවනේ. ඒත් අපිට ඒක මෙන්න මෙහෙම ගන්න පුළුවන් ළමයි. ඔන්න අපි විස්තර කිරීම ආරම්භ කරනවා මෙන්න මෙතන. right. අපි ලියාගෙන යමු. most of the students. ඔබට පේනවද? ඔතන students කියන වචනේ බහුවචනයිනේ. students කියන එක බහුවචනයි නේ. ළමයි ගොඩක්නේ. එතකොට like කියලා තමයි අපි කියන්නේ. අගට s අකුරක් කියන්නේ නැහැ ක්‍රියාපදයේ අගට. අන්න ඕවල් තමයි ළමයි ලකුණු හම්බෙන්නේ. most of the students like මොනවටද ළමයි කැමති වෙලා තියෙන්නේ? cats. ඔන්න පළවෙනි වාක්‍ය ලියුවා. දැන් ඔයාට පුළුවන් මේකේ ප්‍රතිශතය ලියන්න. නේද? මේ වචනනේ අපි එකතු කරගන්නේ. අපිට මේක මීට වඩා වැඩ දාලා ලියන්න පුළුවන්. නමුත් අවශ්‍ය නැහැනේ ළමයි. මේකේ වචන 100ක් ඔබ යන්තම් ලියාගත්තම ළමයි ග්‍රැමටිකලි ඔබට ලකුණු ටික හම්බ වෙනවා. ඔබ නොදන්න දේවල් මේකේ ලියන්න ගිහිල්ලා තියෙන ලකුණු ටිකක් නැති කරගන්න ඕනේ නැහැ. හරිම සරලයි. හරිද? ඊට පස්සේ අපිට මේකේ ප්‍රතිශතය ලියන්න පුළුවන් ළමයි. it is මොකද්ද ප්‍රතිශතය ළමයි? 35%. 35%. හරිද? එන්න එහෙම යන්න පුළුවන්. බලන්න ඔයගලන්ට ලියා ගන්න පුළුවන්ද කිය. 35%. ඔන්න ඔහම තිබ්බ තිතක් වැඩේ ඉවරයි. හරිද? හරිම සරලයි. ඊළඟට ඔබ බලනවා most කියන්නේ වැඩිමනේ. ඊට පස්සේ හම් වෙනවා least. සර් දැන් මේක මේ ඔය සර් කියන පිළිවෙලටම නෑ එහෙම අවශ්‍ය නෑ. ඔබ කොහොම හරි ව්‍යාකරණානුකූලව ඔබ මේක ගොඩ දානවා නම් ලකුණු 10න් 8ක් ඔබට ලැබෙනවාමයි. ඒක සිකුරුයි. ඒක කිසිම තරකයක් නෑ. හරිම සරලව යන්න පුළුවන්. දැන් බලන්න least එක ලියන්නෙත් කොහොම තමයි. උතරකට දාන්න පුළුවන් least amount of students. සංඛ්‍යාවක් කියන එක මම අලුතෙන් එකතු කරා. like අඩුම ළමයි සංඛ්‍යාවක් කැමති වෙලා තියෙන්නේ මොනවටද ළමයි 106ක් fish. ඔන්න ඒක ගත්තා. එතකොට ඒකෙත් ප්‍රතිශතය දාන්න පුළුවන්. it is කීයද? fish ලට ඉන්නේ ළමයි 6යි. ඔන්න සංඛ්‍යාව දැම්මා. percentage එකේ ලකුණ දැම්මා. දෙය ඉවරයි. හරිම සරලයි. බලන්න කොච්චර ලේසිද කියලා. ඊළඟට බලන්න සමාන අගයක් තියෙනවද කියලා මොකක් හරි මේක අපි බැලුවොත් එහෙම අපිට පේනවා ළමයි 13 දෙන්නෙක් ඉන්නේ. මොනවාද 13 දෙන්න? එක්කෙනෙක් තමයි ළමයි අපිට පේනවා මොනවටද 113ක් පාවිච්චි කරලා තියෙන්නේ. එකක තියෙනවා ළමයි අපි ගත්තොත් parrots ලා මං හිතන්නේ. එකක parrots ලා ඉන්නවා. අනිත් එක අපි ගත්තොත් එහෙම ඉන්නේ pigeons ලා. parrots ලායි pigeons ලායි නේද? ඒතර අපි ඒක ගමු. ඒතර අපි කොහොමද ගන්නේ? සමාන අගයට ඉංග්‍රීසියෙන් ඔබ දන්නවා දැන්ටම equal number of students. එහෙමනේ ගන්න ඕන. equal number of students. ඔන්න ඒකත් ගත්තා. equal number of students. like කැමති වෙලා තියෙනවා likes දාන්න බෑ students බහුවචනයිනේ. එහෙනම් අපි දානවා parrots කියලා. හරිම සරලයි. හරිද? parrots and අනිත් සතාගේ නම මොකක්ද? pigeons. ඔන්න ඔහම දාන්න පුළුවන්. right. parrots and pigeons. ඔන්න ඔහමයි ඇවිල්ලා තියෙන්නේ. හරිද? equal number of students like parrots and pigeons. ඔය වගේ ගියා. දැන් ඔයාට පේනවද මේකේ තියෙන වචනයක් many කියලා. මොකද්ද මේ many කියලා කියන්නේ? many කියලා කියන්නේ ළමයි දෙවනියට වැඩිම අගය. දෙවනියට වැඩිම අගය තියෙන ළමයි dogs ලා. අපි ඒකත් ලියමු. many students like dogs. හරිද? එයාගේ ප්‍රතිශතය ඕනනම් අපිට දාන්න පුළුවන්. අපි දැම්මේ නැහැ. දාන්න පුළුවන් ඕන. ඊළඟට තියෙනවා few. few කියලා කියන්නේ කිහිප දෙනෙක්. ළමයි කිහිප දෙනෙක් කියන එක. ඒතකොට අපිට ඒකට ගන්න වෙන්නේ අර 13ක් තියෙන එක. හරි? කිහිප දෙනෙක් කියන එක අපිට ගන්න වෙන්නේ අර 13ක් තියෙන පොඩ්ඩක් කියන එකනේ. කිහිපයක්. ඒතකොට අපි මෙතන ගන්නවා මොකද්ද? a few students. a few students. right? like මොනවාද අපිට ගන්න වෙන්නේ fish කියන එකම තමයි. අපිට ගන්න වෙන්නේ fish කියන එකම තමයි. හරිද? ඔන්න ඔය වගේ අපිට අරගෙන යන්න පුළුවන්. ඊළඟට සමහර ළමයි කැමති ළමයි සමහර සම් කියලා කියන්නේ සමහර කියන අර්ථය. ඒකත් අපිට ගන්න වෙන්නේ වැඩිත් නොවන අඩුත් නොවන මධ්‍යම ප්‍රමාණයේ අගයක්. තේරුණාද? වැඩි වෙන්නත් බෑ අඩු වෙන්නත් බෑ. මධ්‍යම ප්‍රමාණයේ අගයක් තමයි ගන්න ඕනේ. It's a very good question, Himashi. Percentages in numbers, in letters, it is up to you to decide. There is no hard and fast rule like you can't write in percentages in numbers and it is essential to write all these in letters. There is nothing like that. But it is better that you are writing from the letters because like it is an English paper.
But however, there is no hard and fast rule that you won't get marks if you are writing with the numbers, right? There is nothing like that, right? There is nothing like that. So the basic method is, Puta, try to write the most easy way, short and sweet. That's it. Don't use lengthy sentences and lot of grammar into this, because when you have a lot of grammar mistakes, what will happen? They will, what you call, reduce your marks. That's it, right? So there is no hard and fast rule like that. You can follow the method that you like, but grammar should be the same. Whatever the method that you are writing this, grammar should be the same. Then දරුවෙක් අහනවා අපෙන් එහෙම පුළුවන්ද සර් ලියන්න? එහෙම ලියන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ව්‍යාකරණ නම් වරදින්න බෑ. ව්‍යාකරණ කවුරු මොන විදියට ලිව්වත් එකම ක්‍රමයට තමයි ලියවෙන්නේ. ඒ නිසා ඒක ලියන ක්‍රමය මොකක් වුණත් වැඩක් නැහැ. ඒක ඇක්ටිව් වොයිස්ද, ඒක පැසිව් වොයිස්ද, ඒක අදාළ නැහැ ළමයි. ඒක ලියද්දි අපිට ව්‍යාකරණ ගැන බලන්න වෙනවා. දැන් මෙතන මේ සංසන්දනය කිරීම කියන එක අපි දැන් ඔක්කොම වචන ටික මං හිතන්නේ දුවේ පුතේ අරගෙන තියෙන්නේ. දැන් මෙතන මම ඔයගලන්ට කියලා දෙනවා විශේෂ කාරණාවක්, සංසන්දනය කරනවා කියන එක. මේක නම් ලියාගත්තත් කමන්නේ. මෙන්න මේ වචන දෙක භාවිත කරන විදිය ගැන දැනගන්න ඕන. බලන්න මේ සංකේත දෙකත් එක්ක තමයි මම ඔබට මේක කියලා දෙන්නේ. මේ පළවෙනි සංකේතයට අපි කියනවා ළමයි more than කියලා. හොඳට බලන් ඉන්න. දෙවෙනි සංකේතයට අපි කියනවා ළමයි less than කියලා. මෙන්න මේක මාර වැදගත්. මොකද්ද මේ? මේක සංසන්දනය කරන්න එපා. දැන් බල්ලන්ට වඩා පූසන්ට කැමති. පූසන්ට වඩා අඩුවෙන් මාළුන්ට කැමති. ඔය වගේ මොන හරි ලියනවා කියලා දන්නකො. එතකොට මෙන්න මේ සංකේත දෙකෙන් මේක අල්ලගන්න පුළුවන්. If you have these two symbols, you can find out the answer. දැන් මේක ගොඩක් වෙලාවට graph එකේ මේ වචන දෙක දෙනවා. දුන්නේ නැතත් අපේ දරුවන්ට හැකියාව තියෙන්න ඕන මේ දෙක දාලා ලියන්න. දැන් අපි කොහොමද මේ වගේ වාක්‍යයක් ලියන්නේ? දැන් මම මේ ඡේදේ පොඩ්ඩක් මෙතන තියලා මේ හරියෙන් පටන් ගන්නම්. දැන් more than කියලා තියෙනවනේ. දැන් අපි ගන්නවා මුලින්ම ළමයි. ඒතකොට අපි මෙන්න මෙහෙම ලියනවා. Students like to. ළමයි කැමති තියාගන්න. Students like to keep. වැඩි අගයක් ගන්නවා. අපි වැඩි අගයක් ගමු. දැන් ප්‍රමාණයෙන් වැඩි අගයක් තියෙනවා ළමයි dogs. බල්ලු. dogs. දැන් වැඩි අගය ගත්තනේ මුලට. මේ බලන්න අපේ සංකේතය මේ බලන්න දැන් මෙතන ගත්තාම මෙතනට එන්න ඕන වැඩි අගය. ඉස්සරහට තේරුණාද? මේ බලන්න මේ ආන්න right. මෙතනට එන්න ඕන අඩු අගය. මේකේ අනිත් පැත්තට යන්නේ මෙතනට එන්න ඕන අඩු අගය, පිටිපස්සට එන්න ඕනේ ළමයි වැඩි අගය. මෙන්න මේක මාර වැදගත්. මෙන්න මේකෙන් ළමයි මුළු වැඩේම ගොඩ දාන්න පුළුවන්. හොඳට බලා ගන්න මේ පොඩි දේවල් ළමයි. ලොකු දෙයක් නෙමෙයි. තාම සුළු දේවල් grammatically ලිව්වොත් වැඩේ ගොඩ. grammar හැම වෙලේම grammar වලට ලියන්න නැති නිසා තමයි ඉස්කෝලේ ප්‍රශ්න පත්‍රයේ යටින් ඉරි ගහලා එවන්නේ. වැරදි දාන්නේ නැහැ ටීචර්, යටින් ඉරක් ගහලා එවනවා. ඒ හේතුව ළමයි ව්‍යාකරණානුකූලව වාක්‍ය වැරදි. Students like to keep dogs. එතකොට මම ඒකට එකතු කරනවා මොකද්ද? දැන් dogs කියන එක වැඩි අගේනේ. එතකොට more than කියන එක දානවා මෙතනට. dogs more than ඊට වඩා අඩු ඕනම අගයක් දාන්න පුළුවන් ළමයි. අපි ගන්නවා parrots කියන එක. ඔන්න ළමයි more than කියන එක ලියන විදිය. හරිම ලේසි. less than කියන එක කොහොමද ලියන්නේ? වඩා අඩු අගය කියලා කොහොමද ගන්නේ? වඩා අඩු අගය. ඒතර අපි කොහොමද ගන්න ඕන? ඒකෙදි අපි මොකද කරන්නේ ළමයි? අඩු අගයක් ගන්නවා. right? Students like to keep. ළමයි කැමති තියාගන්න. right? Students like to keep. අපි අඩු අගයක් ගමු. දැන් මෙතන අඩු අගයක් වශයෙන් අපිට තියෙනවා මාළු. fish. එතකොට අපි ගන්නවා less than ඊට වඩා වැඩි අගයක් ගන්න ළමයි cats කියලායි උත්තරේ එන්නේ. මෙන්න මේක තමයි ළමයි අපි සංසන්දනය කරනවා කියලා කියන්නේ. දැන් ඔබට පේනවා මෙන්න මෙතන සංසන්දනය කරන විදිය ගැන මම ඔබට දාලා තියෙනවා. පැහැදිලිද කියන එක? හරිම සරලයි. දැන් මෙහෙම ලියාගෙන එනකොට හරිද? සංසන්දනය කරලත් අපි ලියාගෙන එනකොට මේක දැන් අවසන් කරන්න එපා. වචන 50ක් 60ක් ආවම ඔබට තේරෙනවා right. දැන් හරි දැන් මං ඇවිල්ලා තියෙන්නේ ගානට ලියවිලා තියෙන්නේ. දැන් මේක අපි අවසන් කරමු. කොහොමද අවසන් කරගන්න ඕන? ඒතරයි මෙතනින් පටන් ගන්නවා. කොහොමද මේ? එක එක ක්‍රම තියෙනවා. ඔයාලට පටන් ගන්න පුළුවන් මේ phrases වලින්. I looking at this chart. මෙම chart එක දෙස බැලීමේදී. ඕක එක ක්‍රමයක්. තව ක්‍රමයක් තියෙනවා. ඔයාලට ලියන්න පුළුවන් by analyzing this chart. මේ chart එක analyze කිරීමේදී, විශ්ලේෂණය කර බැලීමේදී. right? Finally we can say. අවසානයේදී අපිට කියන්න පුළුවන්. Finally we can say. මේක දිහා බලලා ඉවර කරන්න යන්නේ ඕගොල්ලෝ නේ. අවසාන ඡේදය ලියලා ඉවර කරන්න යන්නේ. මේ ඕනම ක්‍රමයකට ඔයාලට යන්න පුළුවන්. By looking at this chart, by analyzing this chart, finally we can say අවසානයේදී අපිට කියන්න පුළුවන්. right? එහෙම. දැන් මේක යද්දියමයි ළමෙක් අපෙන් ඇහුවොත් සර් දැන් මේකේ නැති වචන දාන්න බැරිද? දැන් අපි දන්න එකක් තියෙනවා සර් ඒක දාන්න බැරිද? පුළුවන්. higher than දැන් ඒක හොඳ වචනයක්. ඒ more than එකම තමයි පුතේ higher than කියන්නේ ඈ. more than එකම තමයි higher than කියලා කියන්නේ. less than එකේ විරුද්ධ ඒකම එනවා පුතේ lower than. ඒක හොඳ වචනයක් අපේ දුවෙක් අහනවා. හොඳයි ඒක. right. දුවෙක් හරි පුතෙක් හරි මම දැක්කේ නෑ. හොඳයි ඒක අපිට මතක් කරලා දුන්නා very good.
දැන් බලන්න මේ ඔහොම යනවා. දැන් යනකොට ළමයි කහනවස වෙන වචන දාලා ලියන්න බැරි. පුළුවන්. වෙන වචන දාලා ලියන්න පුළුවන්. හැබැයි තියෙන වචන ටික ඉස්සෙල්ලා ඉවර කරලා ඉන්න ඕන. එහෙම ප්‍රශ්නයක් නෑ. හරිද? right. Illustrate, depict, denote, represent, instead of ඔය වචන ඔක්කොම පාවිච්චි කරන්න පුළුවන්. මම කියලා දෙන්නේ තාම සරලම ක්‍රමයට මේක ලියන විදිහ. මේක මීට වඩා advanced ක්‍රම වලට ළමයි උඩරිම උගන්වන්න පුළුවන්. Because this lesson will be there in your advanced level as well. මේක උසස් පෙළටත් තියෙනවා ළමයි. මේක උසස් පෙළටත් තියෙන පාඩමක්. ඒ මට්ටමට මේක යන්නේ නැතුව සාමාන්‍ය පෙළ සාමාන්‍ය විදියට ඉංග්‍රීසි දන්න කෙනෙක්ට කොහොමද මේක ජාමේ බේර ගන්න පුළුවන් වෙන විදියට කරගන්නේ කියන එක තමයි මම කියලා දෙන්නේ. මොකද මෙතන විවිධ මේ දැනුම මට්ටම් වල ළමයි ඉන්න පුළුවන්, ඉංග්‍රීසි ලිටරචර් කරන අය ඉන්න පුළුවන්, ඉංග්‍රීසි සෑහෙන දුරට ඉගෙන ගත්ත රස කිව්වා වගේ ඒ මට්ටමේ අය ඉන්න පුළුවන්. සමහර අයට S මට්ටම වෙන්න පුළුවන්. දැන් මේක හැමෝම තේරුම් ගන්න එපා. හැමෝම ගොඩ යන්න එපා. එතකොට ඒ සාමාන්‍ය ක්‍රමයට කරන කෙනාට තමයි මම මෙතන වැඩි අවධානයක් දීලා තියෙන්නේ. අනිත් අයට මගේ උදව් නැතුව වුණත් විභාගේ පාස් වෙන්න පුළුවන්. ඒ එකක් ගන්න පුළුවන්. ඒ ගැටලුව නැහැ. හැබැයි අඩුවෙන් අවබෝධයක් තියෙන එච්චර අල්ලගත්තේ නැති කෙනෙක්ට මේ ක්‍රමයෙන් ලේසියෙන්ම මේක කොට දා ගන්න පුළුවන්. ඒකට තමයි මගේ උමනාව තියෙන්නේ. මගේ ආසාව තියෙන්නේ. කොහොම හරි හැම කෙනෙක්ම සමත් වෙන එකයි වැදගත් වෙයි. ඔය ක්‍රමයට දාලා ළමයි ඔයාට මේක ඉවර කරන්න පුළුවන්. By looking at this chart, by analyzing this chart කියලා ඔයාට කියන්න පුළුවන්. වැඩිම ළමයි ප්‍රමාණයක් තෝරගෙන ඉන්නේ මේ සතාව. අඩුම ළමයි ප්‍රමාණයක් තෝරගෙන ඉන්නේ මෙන්න මේ සතාව. අනිකුත් සතුන් ඒ සතුන් අතරේ ඉන්නවා කියලා කියන්න පුළුවන්. ඒතර ඔයා ලියනවා කොහොමද ඒක අපි ලියන්නේ? Most of the children කියලා අපි ගන්නවා. Most of the children එතකොට children එක බහුවචනයි have selected තෝරගෙන තියෙනවා කියලා ගමු අපි present perfect එකෙන් ලියනවා ළමයි have selected මොකද්ද තෝරගෙන තියෙන්නේ වැඩිම ළමයි තෝරගෙන තියෙන්නේ cats කියලා අපිට දාන්න පුළුවන් right and least amount of students අර විදිහටම යන්න පුළුවන් students එක බහුවචන නිසා අපි have කියලා දානවා have selected අඩුවෙන්ම තෝරගෙන තියෙන්නේ ළමයි fish මාළුන්ව එතකොට other pets are අනිකුත් සියලුම pets ලා ඉන්නේ among them මේ තියෙන්නේ ළමයි මේක ලියන්න පුළුවන් පහසුම ක්‍රමය. ඒ කියන්නේ මීට වඩා තව ක්‍රම රාශියක් තියෙනවා. හැබැයි ඒ ක්‍රම රාශියට ඔබ වැඩ දාලා ලිව්වත් ඔබට හම්බෙන්නේ ලකුණු 8ත් 9ත් අතර ප්‍රමාණයක්. මේ ටික දාලා ලිව්වත් ඔබට හම්බෙන්නේ ලකුණු 8ත් 9ත් අතර ප්‍රමාණයක්. මොකද ඔබ වැඩිපුර හොඳට ලිව්වයි කියලා වැඩිපුර ලකුණු හම්බෙන්නේ නැහැ. මේකේ බලන්නේ වචන මට්ටම විස්තර කිරීම හරියට කරලා තියෙනවද? ව්‍යාකරණානුකූලව වැඩේ වෙලා තියෙනවද? එච්චරයි. ස්පෙලිං හරිද? ඒවත් එක්ක බලලා තමයි ලකුණු මට්ටම තීරණය කරන්නේ. ඒ නිසා ඔබට අනන්‍ය වෙච්ච විදියට ලියන්න කිසි ගැටලුවක් නැහැ. හැබැයි වැඩිපුර ඇඩ්වාන්ස් වෙන්න ගියොත් ඔයගලන්ට හම්බෙන ලකුණු ටිකත් ඒ වෙලාවේ නැති වෙන්න පුළුවන්. මොකද O level වල ළමයි බලන්නේ ඔබ ඒ අවුරුදු දෙකේදී පන්තියේ පළවෙනියා වෙච්ච එක O level වලට අදාළ නැහැ. දැන් වැරදි අවබෝධයක් ගන්න එපා. ඔබ අවුරුදු 3 අවුරුද්දෙම පන්තියේ පළවෙනියා වෙන්න පුළුවන්. නමුත් ඔබට O level විභාගෙදී ඒ පැය දෙකේ වැඩේ කරගන්න බැරි වුණොත් එතනින් එහාට ඔබ අවුරුද්දක් පුරාවට පන්තියේ පළවෙනියා වෙච්ච එක වැඩක් නැහැ. ඒ වගේ තමයි. ඒ මොහොතේදී ඔබට මේ වැඩේ කරගන්න බැරි නම් තේරුමක් නැහැ. ඒක හොඳම දේ සරලම විදියට දන්න සරලම වචන පාවිච්චි කරලා බලන කෙනාටත් ලියන කෙනාටත් තේරුම් ගන්න පුළුවන් සරල ක්‍රමයට මේක කරන එක. මොකද මේක සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි උසස් පෙළ ඉංග්‍රීසි නෙමෙයි. හරිම සරලයි. right. මම හිතනවා මේ වැඩේ ප්‍රමාණවත් කියලා මට ඇති. මොකද මම අනිත් පාඩම් වලට යන්න ඕන. මට ඊටාම සීමිත කාලයක් තියෙන්නේ. එතකොට මම යනවා ඊළඟට මෙන්න මෙතන මේ බාර් ග්‍රාෆ් එක ගැන පොඩි විස්තර කිරීමක් කරන්න. දැන් අපි කතා කරගෙන ආවේ වට ප්‍රස්ථාර ගැන දුවේ පුතේ. දැන් මෙතන අපි කතා කරන්නේ ස්තම්භ ප්‍රස්ථාර ගැන. මේවට අපි කියනවා ස්තම්භ ප්‍රස්ථාර. ඉංග්‍රීසි වලින් කියනවා බාර් chart එකක් කියලා. ඒක බාර් ග්‍රාෆ්ස් කියලා කියනවා. දැන් අරකට වඩා ළමයි මේකෙදි පොඩි වෙනසක් වෙන්නේ මෙන්න මේ අක්ෂ දෙක සම්බන්ධයෙන් ඔබට පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ දුවේ පුතේ. මෙන්න මේ අක්ෂ දෙක සම්බන්ධයෙන්. දැන් ගොඩක් ළමයි කියනවා අපි ඕකට x අක්ෂය y අක්ෂය කියලා ලියනවා එහෙම කමක් නෑ නේද කියලා. නමුත් ළමයි එහෙම මම ඕගලන්ට අනුමත කරන්නේ නැහැ. මොකද ඉංග්‍රීසි වල ළමයි අපි මේ වලට වෙනම වචන දීලා තියෙනවා. එතකොට මේ වචනේ දුන්නත් නැතත් ඕගොල්ලෝ මේ වචනේ පාවිච්චි කරන එක ළමයි හරිම වැදගත්. ඒතකොට මේ අක්ෂ වලට අපි කියන්නේ horizontal අනිත් එකට අපි කියන්නේ ළමයි vertical. අපි සිංහලෙන් කියනවා ග්‍රස් අක්ෂය, තිරස් අක්ෂය. නිකමට හරි ඔබට විභාගෙදී ළමයි අමතක වෙනවා. ඔබ නිකන් හිතන්න ඒ වෙලාවේ ළමයි ප්‍රෙෂර් එකේ ඉන්නේ. ඔබ ප්‍රෙෂර් එකේ ඉන්නේ. ඔබට මේ ඕවා මතක් කරගෙන ඉන්න වෙලාවක් නැහැ. ඔබ පුදුම පීඩනයකින් ඉන්නේ. මේ සාමාන්‍ය පෙළ විභාග. එතකොට ඔබට අමතක වුණොත් ඔබ කොහොමද මේක මතක තියාගන්නේ? දැන් දුවේ පුතේ මේ horizontal කියන වචනේ හැදිලා තියෙන්නේ horizon කියන වචනේ. මොකද්ද horizon කියන්නේ? horizon කියලා කියන්නේ සිතිජය. සිතිජය කියලා කියන්නේ ළමයි අර ඈත මුහුදේ
අහසයි මුහුදයි එක්ුණා වගේ පේන තැන. අහසයි මුහුදයි එක්ුණා වගේ පේන තැන. එතකොට දැන් සාමාන්‍යයෙන් මෙන්න මේ අතරනේ ළමයි තියෙන්න ඕන. දැන් ඉරක් පායනවා නම් පායන්න ඕනේ මෙන්න මේ විදියටනේ. ඔන්න ඔතනින් ළමයි මේ මැද්දෙන් තියෙන ළමයි සිටිජේ. කවදාවත් ළමයි මේ අතට ඉර පායන්නේ නෑනේ. මෙන්න මේ විදියට ඉර පායන්නේ නෑ. ඒතර ඔබ ටක් ගාලා මතක් වෙන්න ඕනේ රයිට්. හොරයිසන් කියන එක හැදෙන්නේ හොරිසොන්ටල් කියන එක හැදෙන්නේ හොරයිසන් කියන වචනේ. ඒ කියන්නේ අනිවාර්යෙන්ම තිරස් අක්ෂය එන්න ඕනේ යටට. තරකයක් නෑ. සිරස් අක්ෂය තමයි අර පැත්තට එන්නේ. ඒ වගේ පොඩි දේවල් ළමයි මතක තියාගන්න ලේසියෙන් යන්න පුළුවන්. තේරුණාද? හරිම සරලයි. අර ඕක මේක ඕනාට වැඩි අමාරු කරගන්න එපා. මොකද ඔබ දන්න සියල්ලම මේකේ ලියන එක නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. මම දීලා තියෙන එක ඔබට තේරෙනවා. ඔබ දන්න දේවල් අපිට අදාළ නැහැ. මම දන්න දේ ඔබවත් දන්නවා නම් ප්‍රමාණවත්. ඔබට ලකුණු ලැබෙනවා. එච්චරයි. ඔබ ලියලා තියෙනවනේ ප්‍රමාණවත්. අර ඕනාට වඩා පාණ්ඩිත්‍ය පෙන්වන්න ගියොත් එතන පොඩි ගැටලුවක් එනවා ළමයි ඉංග්‍රීසි වල නම්. හරිද? ඒ හින්දා බොහොම සරලව ලියන්න. ඒක තමයි මට දෙන්න පුළුවන් ලොකුම ඕගලන්ට දෙන්න තියෙන පණිවිඩය. දැන් මේ හොරිසොන්ටල් වර්ටිකල් එක ගත්තට පස්සේ දැන් මෙතන මම පොඩි දෙයක් ඕගලන්ට පැහැදිලි කරන්න ඕනේ මේ ගොඩක් තැන්වල මේ වචනේ දීලා නැහැ. සාමාන්‍යයෙන් graph එක අපි ලියන්නේ ළමයි යට. graph එක තියෙන්නේ උඩ. එතකොට ළමයි අර above කියන එක මේ below කියන එක කපලා අපි සාමාන්‍ය ළමයි මේ above කියන එක දාගන්න ඕනේ ළමයි. තේරුණාද? above කියන එක අපි දාගන්න ඕනේ. දාගන්න නැතුව අපිට ලියන්න බෑ. ලියාගෙන ගිහිල්ලා අපිට අක්ෂර දෙක නම් කරන්න පුළුවන්. කොහොමද නම් කරන්නේ? මම මෙතන ලියන්නම්. අපිට ලියන්න පුළුවන් horizontal axis. horizontal axis shows. දැන් මෙතන පෙන්නලා තියෙන්නේ මොකද්ද? different subject. නේද? විවිධ විෂයන්නේ පෙන්නලා තියෙන්නේ. ඔන්න ඔක තමයි පෙන්නලා තියෙන්නේ different subject. හරිද? ඔන්න ඔහමයි තියෙන්නේ different subjects. ආන්න ඔහම වැඩේ යනවා. ඊට පස්සේ ආයිත් vertical axis shows percentage නේද? vertical axis shows percentage. ඔය වගේ යන්න පුළුවන්. හරිම සරල වැඩක්. ඒ දෙක අපිට මේක හම්බෙන්නේ නෑ ළමයි මේ මොනාවලද? පයි chart වල හම්බෙන්නේ නෑ. ඒ නිසා ළමයි ඒක මතක තියාගන්න ඒක වැදගත්. following කියලා ලියන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නෑ ලියන්න පුළුවන්. හැබැයි මේකයි වැඩි. දැන් ඔයා following කියලා ලියද්දී ඔයා මෙතන following කියලා පාවිච්චි කරොත් ඔයාට පල්ලෙහෙන් තියෙන්න ඕනේ graph එක. එහෙම නෑනේ ළමයි. following කියලා ලියන්න එපා කියන්නේ ඒකයි. graph එක තියෙන්නේ උඩ නම් ඔබ හිතන්නකෝ ඔබට සාමාන්‍ය බුද්ධිය තියෙනවනේ. graph එක තියෙන්නේ උඩ නම් ඔයා ආයිත් following කියලා දැම්මොත් following කියලා කියන්නේ පහත දැක්වෙනනේ. පහත දැක්වෙන කියන අදහසනේ එතන තියෙන්නේ. ඉතින් පහත තියෙන්න විදියක් නෑනේ. ඔයා දැන් bar graph එක යටනේ ලියන්නේ. ඒකට යටින් තව bar graph එකක් නෑනේ. එහෙනම් ඔයාට හොඳම දේ above bar graph. ඉහත දක්වා ඇති රට ප්‍රස්ථාර ස්තම්භ ප්‍රස්ථාරය හෝ වට ප්‍රස්ථාරය මගින්. නේද? සාමාන්‍යයෙන් තේරෙන්න ඕන අපි ලියන්න ඕන කොහොමද කියලා. එහෙම ඔයාට ලියන්න බැන්න නම් following කියලා ලියන්න. හැබැයි අර ගැටලුව එතකොට මතුවෙනවා. following එකේ අර්ථ කීපයක් දිස් වෙන නිසා. ඒක හොඳට මතක තියාගන්න. ඒක මාර වැදගත්. අනිවාර්යෙන් පුළුවන්. හැබැයි අර නීතියට මම ආයෙ එනවා. උඩ නම් තියෙන්නේ. graph එක උඩ නම් තියෙන්නේ ඔව්. above. graph එක පල්ලෙහෙන් එහෙම ඉන්නේ නැහැ ළමයි සාමාන්‍යයෙන්. මම දැනුවත් තරම් සාමාන්‍ය පෙළට graph එක පල්ලෙහා දීලා විස්තරේ උඩ ලියන්න එන්නේ නැහැ. graph එක උඩ එන්නේ විස්තරේ පල්ලෙහා එන්නේ. හරි සරලයි. එහෙම තමයි ලියන්න තියෙන්නේ. හරිද? vertical axis shows percentage. දැන් මම මෙතන පොඩ්ඩක් මේක මම කුඩා කරන්නම් මෙන්න මේ ආකාරයට. දැන් මේකේ පෙන්නලා තියෙන්නේ මොකද්ද? ළමයි කැමතිම විෂයන් නේද? right. ළමයි කැමතිම විෂයන්. ළමයි මම මේක පොඩ්ඩක් මකන්නම්. ඔය දෙක ඔයගොල්ලෝ ලියාගෙන ඇතිනේ vertical horizontal. ඒතකොට වෙනස මොකද්ද? pie chart එකක vertical horizontal නෑ. bar graph එකක horizontal vertical තියෙනවා. axis කියන්නේ අක්ෂය. දීලා තිබ්බත් නැතත් තමුන්ගේ වගකීම ඒක ලියන එක. නෑ සර් වචන තිබ්බේ නෑ ඒ නිසා මම ලිව්වේ නෑ. ලියන්න ඕන. ලියලා තමයි පටන් ගන්න. හොඳට මතක තියාගන්න. හරිද? එතකොට දැන් මම මේක ලියන්නේ passive voice එකෙන්. මම මේක ලියන්න හදන්නේ passive voice එකෙන් කර්මකාරකෙන්. අපි මේ පාඩම ඉගෙන ගන්න යනවා ඊළඟට. right. මේක අපිට එක වචනයක්වත් දීලා නෑ ළමයි. එක වචනයක්වත් අපිට මේක දීලා නෑ. right. එතකොට මේකේ අපිට දැන් ඔබ හොඳට බැලුවොත් ඔබට පේනවා සංගීත තමයි වැඩිපුරම තෝරගෙන තියෙන්නේ. හොඳට මතක තියාගන්න ලියනවා නම් ලියන්න ලේසිම passive voice. ඕගලන්ට passive voice කිව්වම අප්පිරියයි නේ. අප්පිරිය නෑ ළමයි. graph ලියන්න සුදුසුම tense එක passive voice. මම කියලා දෙන්නම්. ඒ ඇයි කියලා. හොඳට බලන්න. ගත්ත ළමයි කෙලින්ම විෂය. පට්ට ලේසි ළමයි. මේ බලන්න. music. එක වචන. is. දැම්මා. music එක වචනේ. කරන්න තියෙන එකම දේ ළමයි verb එක past participle කරන එක විතරයි. ඔච්චරයි. music is selected by. හොඳට බලන්න. selected by. grammar ළමයි වරදිනවා මාර අඩුයි. music is selected by මොකද්ද? highest
highest number of students, right? Highest number of students. බලන්න මාර ලේසි. passive voice යන්නේ ආ. passive voice යන්නේ. passive voice උගන්නලා නැහැ. හැබැයි passive voice ලියනවා මම. බලන් ඉන්නේ. ඊළඟට බලන්න passive voice යන විදිය. ඊළඟට අඩුම එක බැලුවා. literature. අහන්න දෙයක් නැහැ literature තෝරගන්නේ අඩුවෙන්. literature is selected by අඩුම ළමයි පිරිසක්. lowest percentage of students. percentage of students. මෙතනටත් ළමයි percentage දාගමු. මොකද දන්නවද දීලා තියෙන ප්‍රතිශතනේ. highest percentage දාමු. දීලා තියෙන ප්‍රතිශත නම් අපි සංඛ්‍යා ලියන්න බෑනේ. ඒක මම දැක්කේ නෑ. අන්න ඒවා පොඩ්ඩක් කල්පනා කරන්න. percentage of students. පට්ට ලේසි. දැක්කනේ? music is selected by highest percentage of students. literature is selected by lowest percentage of students. පළවෙනි දෙකම ගොඩ. සමාන අගය. කලබල වෙන්න එපා. හිමින් ලියන්න. හදිස්සි වෙන්න එපා. ඔයාගේ යාළුවා ඕන තරම් ලියපු දේ වේගෙන්. අදාළ නැහැ. අදාළම නැහැ. ඔබ ඔබේ වේගෙන් ලියන්න. මේ බලන්න. හරිම ලේසි. right. සමාන අගයක් තියෙනවා. science and english. කලබල වෙන්න එපා. හදිස්සි වෙන්න එපා. හිමීට ලියන්න. science and english. right. දෙකක්නේ. බහුවචන. music එකක්නේ is. literature එකක්නේ is. දෙන්නෙක් නම් බහුවචන ආ. හරිද? මේ බලන්න. හරිම ලේසි ළමයි. හොඳට කල්පනා කරොත් ළමයි ඉංග්‍රීසි තරම් ලේසි විෂයක් නෑ. පාස් වෙන්න ලේසිම විෂය ඉංග්‍රීසි. හරිද? selected by. හරිද? equal number of students. හරිද? equal number of students. තුනම ලිව්වා. සමානකයක් තියෙනවනේ ඒකත් ලිව්වා. ඊට පස්සේ සංගීත තෝරගෙන තියෙනවා සිංහල වලට වඩා. music is selected more than sinhala. බලන්න කොච්චර ලේසිද කියලා. more than. higher than දාන්න පුළුවන්ද සර්? පුළුවන්. දාන්න පුළුවන්. හරිම ලේසි. සර් එතකොට සර් මේ එක ස්තම්භ වෙන වෙනම විස්තර කරන්න බැරිද? පුළුවන්. එහෙමත් පුළුවන්. දැන් ඔයා ගන්නවා 20% of students have selected sinhala. නැත්නම් අනිත් පැත්තට ලියන්න පුළුවන් passive voice. sinhala is selected by ලියන්න මාරම ලේසි ළමයි. sinhala is selected by මොනවා වලින් තෝරගෙන තියෙන්නේ? 25% of students. 25% of students. 25 දැම්මා percentage of students. ඔය බලන්න. ඔය වගේ ළමයි ඔය ක්‍රමයටම තමයි ලියන්නේ. ඕගොල්ලෝ ඉන්න ගමන් ළමයි ලියලා ඉවර කරන්න. මට මේක ඔක්කොම කියලා දෙන්න මම කැමතියි. හැබැයි මට තව වැදගත් පාඩම් තියෙන නිසා මම ඒ වලට යනවා. bar graph එක කියලා කියන්නේ ලේසියෙන්ම ගොඩ දාන්න පුළුවන් ප්‍රශ්නයක්. active voice ලිව්වත්, passive voice ලිව්වත් gedara වගේ ලියන්න පුළුවන් එකක්. දීලා තියෙන වචන ටික පාවිච්චි කරලා සරල ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්න උපරිම try එක දෙන්න පට්ට ලේසි ප්‍රශ්නයක්. ලේසියෙන්ම ගොඩ දාන්න පුළුවන්. ළමයෙක් අහන්න පුළුවන් සර් අපි ලියුම ලියන්නේ නැද්ද? ප්‍රශ්න අහන්න ඕන ප්‍රශ්නයක් අහන්න ඕනම එකක් අහන්න. සර් අපිට ලියුම ලියන්න හොඳ නැද්ද? හොඳයි. එකම ලකුණු මට්ටම තමයි හම්බෙන්නේ. ලකුණු 10යි. මේකටත් 10යි, ඒකටත් 10යි. එකම ලකුණු මට්ටමනේ තියෙන පරිකල්පිත ප්‍රශ්න. ලියුම ලිව්වොත් මේක ලියන්න ඕනේ නැහැ, මේක ලිව්වොත් ලියුම ලියන්න ඕනේ නැහැ. ඒ නිසා ඔයා තීරණය කරලා බලන්න. මම මොකද්ද ලියන්නේ? පුළුවන් හොඳ ප්‍රශ්නයක් ෂා. හොඳ බුද්ධිමත් ළමයෙක් අහනවා. සර් active voice passive voice දෙකෙන්ම ලියන්න පුළුවන්. බලන්න ළමයි අහන ප්‍රශ්නනේ. මේ ඔයා වගේ අමාරු හැට තමයි මේ ලියන්නේ. හරිද? නැත්තම් මෙතන මම දැන් ගොඩක් අය මැසේජ් කරා සර් ඔయిత වඩා අපි පුළුවන්. හොඳයි. ඔయిత වඩා ලියන්න පුළුවන් පිරිසක් ඉන්නවා. හොඳයි. හොඳ දෙයක්. active voice passive voice දෙකෙන්ම ලියන්න පුළුවන්. කිසිම අවුලක් නැහැ. grammar හරිනම් වැඩේ ගොඩ. පොඩ්ඩක්වත් සැලෙන්න එපා. active voice passive voice දෙකෙන්ම ලියන්න පුළුවන්. පොඩ්ඩක්වත් බය වෙන්න එපා. හරිද? බය නැතුව ලියන්න. අනිත් විෂයන් වගේ නෙමෙයි ළමයි. බැරි ගාතේ වාක්‍යයක් ලිව්වත් ලියපු වාක්‍යයට ඉංග්‍රීසි වල ලකුණක් දෙන්න. හොඳට මතක තියාගන්න. මුකුත් නොලියා ඉන්නවට වඩා සර් බැරි ගාතේ ලිව්වා. හරි. එක ලකුණක් තියෙනවා. මොන හරි ලියලානේ. ඒ attempt එකට ලකුණු දෙනවා ඉංග්‍රීසි වල. attempt එකක් දාලා තිනවා එයා ලියන්න මොන හරි. grammar වැරදි. ලකුණු grammar වලට දෙන්නේ නැහැ. නමුත් ලියලා තියෙනවා. ඔබ ලියලා තියෙනවනේ. ඔබට ලකුණු ලැබෙනවා. හරිද? රෙකෝඩින් නම් පුතා ඒක පොඩ්ඩක් සර්ගෙන් තමයි අහන්න ඕන. රෙකෝඩින් එක අපේ සුදීර සර් දැනුවත් කරයි ඕගලන්ට ඒ ගැන. රයිට්. දැන් මේක බුද්ධිමත් ලෙස මැකුවා ළමයි. එන්න මම ප්‍රියතම පාඩම මොකද්ද? මේකත් ඕගොල්ලෝ දාලා ලියන්න ළමයි. ඔන්න උදාහරණ කීපයක්ම තියෙනවා. එක්සෑම් එකට කලින් ගිහිල්ලා ලියන්න.
conjunctions මගේ ඊළඟ පාඩම. ප්‍රධාන පාඩම. සමහර වෙලාවට වචන ටික දීලා වාක්‍ය සම්බන්ධ කරන්න එනවා රත්තරන් පුතේ. වචනේ තේරුම දන්නේ නැතුව ඔබට කළ හැක්කක් නැත. සෑම conjunction පදයකටම තේරුමක්ද ඇත. එම නිසා ඔබට අවබෝධය නැත්නම් මේ වචනේ තේරුම මේකයි කියලා ඔබ සදා අනාතයි. ඒ නිසා වචන ටික ඉස්සෙල්ලම දැනගන්න. conjunction වර්ග O level වල දෙකයි. එකක් coordinating conjunctions. coordinating කියලා කියන්නේ එයාට කරන්න පුළුවන් වචන සම්බන්ධ කිරීම සහ සරල වාක්‍ය සම්බන්ධ කිරීම පමණයි. එයා conjunctions වල නැත්නම් අපි කියනවා සංයෝග කරන තැන ඊටාම සුළු කාර්යයක් තමයි කරන්නේ. පොඩි වැඩක්. එයා වචන දෙකක් එකතු කරලා දෙනවා. උදාහරණ father and mother එච්චරයි. නිමල් and කමල් එච්චරයි. ඒ වගේ පොඩි වැඩ. නැත්නම් සරල වාක්‍ය දෙකක්. සරල වාක්‍ය දෙකක්. My father goes to the market, my mother goes to the temple. ඒ වගේ සරල වාක්‍ය දෙකක්. ඕක තමයි conjunctions වල ප්‍රධාන වැඩි. coordinating conjunctions වල පළවෙනි එක තමයි ළමයි for කියලා කියන්නේ. පොඩ්ඩයින් රත්තරන් පුතේ විශාල කරලා පෙන්නන්නම්. මේ තියෙන්නේ හොඳට බලන්න. ඔය තියෙන for කියන එක. ඒතර යටින් ඕගලන්ට ලියා ගන්න පුළුවන් for කියන එකේ තේරුම ළමයි හේතුව දැක්වීම සඳහා තමයි යොදාගන්නේ. හේතුව දැක්වීම සඳහා. right? for දැන් බලන්න උදාහරණයක් තියෙනවා මේ බලන්න. I will be late to the party. පාටියට යන්න පරක්කු වෙනවා. මට එන්න පරක්කු වේවි. ඇයි for I am working until 7. මම 7 වෙනතුරු වැඩ කරන හේතුවෙන් 7 වෙනතුරු වැඩ කරන හේතුව නිසාවෙන් මට පාටියට එන්න පරක්කු වේවි. ඒ කියන්නේ for කියන එක යොදාගන්නේ ළමයි හේතු කොටගෙන කියන අර්ථයට. හරිම සරලයි. අල්ලගෙන යන්න එක ඉවරයි. ඉතාලම හැමින් උගන්වන්නේ මීට වැඩිය නම් වේගය අඩු කරන්න බෑ පුතේ. එහෙනම් අපිට පැය දෙකට කරන්න වෙන්නේ පාඩම් දෙකයි. හරිද? උඩරිම try කරනවා මම ඔක්කොම ටික කරන්න බලමු. වෙලාවත් එක්ක බලමු. හරිද? ඊළඟට and හැමෝම දන්නවා. and කියන එක හැමෝම දන්නවා සමාන අර්ථ ඇති වාක්‍ය සහ නාමපද ක්‍රියාපද නාම විශේෂණ ඕන එකක් පුළුවන්. සමාන අර්ථ. ඉන්න කේශානි because කියන එක coordinating conjunction නෙමෙයි. චුට්ටක් ඉන්න. ඒ පාඩම ඊළඟට එනවා. ඒකයි මම කිව්වේ ඔබ නොදන්න දේවල් බොහෝ තියෙනවා. conjunction පද වර්ග දෙකක් තියෙනවා. අපි තාම ඉගෙන ගන්නේ coordinating. ඔයා අහන because එන්නේ subordinating කියන conjunction වර්ගෙට. චුට්ටක් ඉන්න දෙකම කියලා දෙනවා. කලබල වෙන්න එපා. and කියලා කියන්නේ සමග කියන එක. සමාන අර්ථ ඇති වාක්‍ය දෙකක්. අම්මත් යනවා තාත්තත් යනවා. මමත් යනවා මල්ලිත් යනවා. සමානයිනේ. අර්ථ වශයෙන් සමානයි. නේ? මල්ලි යනවා මම එනවා. එහෙම බෑ. එහෙම බෑ. තේරුම් දෙක අතින් සමාන වෙන්න ඕන. එක වගේ යන්න ඕනේ. එකට යන්න ඕනේ. ඒව තමයි and එකෙන් සම්බන්ධ වෙන්නේ. දැන් බලන්න Tom likes to read and write. ලියන්නත් කැමති, කියවන්නත් කැමති. ඒ දෙකටම කැමති කවුද? Tom නේ. දෙකටම කැමති. අකමැති කියලා නෑනේ. දෙකටම කැමති. අන්න ඒ වගේ ළමයි සමාන අර්ථ ඇති වාක්‍ය සම්බන්ධ කරන්න පුළුවන්. හරිද? දෙකක් ඉවරයි. ඔය යටින් ටක් ගාලා ලියා ගන්න පුළුවන් ටියුට් එක print කරගත්ත බුද්ධිමත් ළමයි. අද සම්බන්ධ වෙච්ච අයට අහගෙන ඉන්න තමයි තියෙන්නේ බණ කතාවක් වගේ. ඊළඟට nor කියන එක නම් හම්බෙලා නැතුව ඇති. මම හිතන්නේ නැහැ ඒක ඔබට හම්බෙලා කියලා. පොත්වලත් වැඩි ඒක නැහැ. හැබැයි ඒකත් conjunction එකක්. හොඳට බලන් ඉන්න. හරිද? due to කියන එකෙත් තියෙනවා. ඔව්. ඔව් අංජන. due to කියන එකෙන් ගන්න පුළුවන්. හැබැයි due to කියන එක coordinating conjunction එකක් නෙමෙයි. අන්න ආයෙත් වෙනස් වෙනවා. හරිද? due to කියන එක coordinating conjunction එකක් නෙමෙයි. අපි කතා කරන්නේ coordinating ගැන විතරයි. nor කියලා කියන්නේ මොකද්ද? නැතහොත් කියන අදහස. මොකද්ද සර් නැතහොත් කියන්නේ? මේ උදාහරණේ බලන්න. Sally does not like the mountains. Sally කියන කාන්තාව ළමයි කඳු වලට කැමති නැහැ. ඒ වගේම ඇය nor does she like the ocean. ඇය සාගරයට කැමති නැහැ. දැන් ඔබ බලන්න දුවේ පුතේ පළවෙනි වාක්‍යයේම කැමති නැහැ කියලා සින්දුවක් කියනවා නේද? මේ බලන්න. කැමති නැහැ. nor දාන්නේ දෙවන වාක්‍යයත් කැමති නැහැ කියලා පෙන්නන්න. එතකොට ළමෙක් අහනවා මගෙන්. එහෙම ළමයි අහන්නේ නැහැ. මම අහලා මම උත්තර දෙනවා. එතකොට ළමෙක් අහනවා සර් පළවෙනි එක නෙගටිව් නම් දෙවෙනි එකත් නෙගටිව්ද? ඒ කියන්නේ සර් පළවෙනි එකේ කැමති නැහැ කියලා දෙවෙනි එකෙත් කියන්නේ කැමති නැහැ කියලාද? ඔව් හරියට හරි. කිසියම් වාක්‍යයක් කැමති නැහැ කියන අර්ථය දීලා ඊට පිටිපස්සෙන් එන වාක්‍යයක්
කැමති නෑ කරන්න බෑ කියන අර්ථය දෙනවා නම් අන්න පුතේ සම්බන්ධ කරනවා nor කියන එක. මාර වැදගත්. nor කියන වචනේම තේරුම නෙගටිව් කියන එක. nor කියන වචනේම තේරුම මොකද්ද? නෙගටිව් කියන එක. ඒ කියන්නේ පළවෙනි වාක්‍යෙම බෑ. කරන්න කැමති නෑ. යන්නේ නෑ. එන්නේ නෑ. ආ දෙවෙනියට සම්බන්ධ වෙන එකත් ඒ වගේම බෑ නෑ සින්දුව කියවෙන එකක් තමයි තියෙන්නේ. දැන් බලන්න මේ කාන්තාව කඳු වලට කැමති නෑ. ඕෂන් සාගරයට කැමතිත් නෑ. දෙකටම කැමති නෑ. අන්න නැත යන අර්ථය දෙන්න නෝර් යන්න සම්බන්ධ වෙනවා. පළමු වාක්‍ය නැත යන අර්ථය දීලා දෙවන වාක්‍යයත් නැත යන අර්ථය දෙනවා නම් අන්න නෝර් සම්බන්ධ වෙනවා. වැඩිපුර නම් O level වලට අහලා නෑ. හැබැයි විභාගෙට එන්න පුළුවන් හිස්තැන් පුරවන්න. ආන්න මැකුවා. ඉවරයි. හරිද? ඔන්න මැකුවා. ඊළඟට but අන්න ජනප්‍රිය එකක්. but and එකේ විරුද්ධ පද. and එක ගත්තේ සමානව යනවනේ. සමානව යනවා. but එක එහෙම නෙමෙයි. විරුද්ධයි. විරුද්ධයි ළමයි. මේ බලන්න I wanted to ride my bike. මට බයිසිකලේ පදින්න දැඩි උවමනාවක් තියෙනවා. බයිසිකලේ පදින්න දැඩි උවමනාවක් තියෙනවා. නමුත් ටයර් එක ෆ්ලැට් පැච් එකක්. නමුත් ටයර් එක ෆ්ලැට්. හරියන්නේ නැහැ. බයිසිකලේ පදින්න දැඩි උවමනාවක් තිබ්බට පදින්න බෑ. නමුත් දැන් අපි කතාවෙලිත් ඕක කියනවා. මේ ඔයා කියන එක හරි තමයි මේ ඒත් කියලා කියන්නේ යා කැමති නෑ. ඒත් කියන්නේ කැමති නෑ. ඔබේ අම්මා තාත්තත් ඕක කියනවා. ඔව් හරි ඕක කරන්න පුළුවන් ඒත් ගන්න but අන්න but විරුද්ධාර්ථයක් තමයි තියෙන්නේ. ප්‍රකාශ කරන අදහසට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ අදහසක් තමයි දෙන්නේ. කියන වචනේ නෙමෙයි කියන අදහස නෙමෙයි වෙන එකක් කියන්නේ. ඕක බෑ ඕක හරියන්නේ but නමුත් අන්න එහෙම තමයි යන්නේ. හොඳට මතක තියාගන්න. වාක්‍ය විතරයි සම්බන්ධ වෙන්නේ විරුද්ධාර්ථයක් තමයි but කියන එකෙන් හැම වෙලේම නිරූපණය කරන්නේ. ඊළඟට or කියන එක අයියෝ ඒක ඔබ දන්නවා. ඒක ඔබ දන්නවා. තෝරගන්න තියෙන්නේ. or කියලා කියන්නේ තෝරගන්න. this or that. දැන් මෙයා කියනවා මේ බලන්න. ෆ්‍රෙඩ්ට අවශ්‍යයි එක්ක බෝංචි. නැත්තම් කැරට් බ්‍රෙක්ෆාස්ට් එකට. දෙකම ගන්න බෑ. ඔබ නෑදෑගේක ගියාම මිනිස්සු අහනවා. පුතා ටී or coffee? පුතා තේ එකක්ද නැත්තම් කෝපි එකක්ද? දෙකම බොන්න බෑ පුතා ඔබ කැමති වුණාට. ඔබට බොන්න බෑ. ඔබ එකක් තෝරගන්න ඕනේ. Okay aunty I will have a tea. මම තේ එකක් බොන්න. අන්න බලන්න. තෝරා ගැනීම නේ. එතකොට or කියන එකෙන් පෙන්නන්නේ තෝරා ගැනීම. ඔබට තෝරා ගැනීමක් තියෙනවා. or හරිම සරලයි. coordinating conjunctions. conjunction වර්ග දෙකයි තියෙන්නේ O level. පිස්සෙක් වගේ ඔක්කොම බලන් යන්න එපා. දෙකයි තියෙන්නේ වර්ග දෙකම අද කියලා දෙන්න. ඊළඟට yet කියන එකේ තේරුම but කියන එකට සමානයි ළමයි. අතිශය සමානයි. yet කියන එක යෙදෙන්නේ but කියන එක නොමැති අවස්ථාවල. but කියන එක නැත්තම් ඒ වෙනුවට yet කියලා ගන්න පුළුවන්. එතකොට ළමයෙක් අහනවා සර් දෙකම આવොත් දෙකම එන්නේ නෑ පුතා. දෙකේම තියෙන එකම තේරුමනේ. එක ළඟ යෙදෙන්නේ නෑ. ඒ නිසා yet කියන එක coordinating conjunction එකක් ගත්තම but කියන අදහසමයි දරන්නේ. but කියන අදහසමයි දරන්නේ. මේ බලන්න. I love chocolate. මම chocolate වලට කැමතියි. හැමෝම කැමතියි. හැමෝම කැමතියි. නමුත් මම chocolate ice cream වලට කැමති නෑ. දැන් සර් ළමයෙක් අහනවා සර් yet නැතුව උතන්ට but දාන්න පුළුවන්ද? පුළුවන්. එකම තේරුම තියෙන්නේ. එකම තේරුම තියෙන නමුත් ඒත් අන්න එහෙම. but කියන එකම තමයි කියලා හිතා ගන්නකො. but කියන එකම තමයි. ඊළඟට අවසානයක් වෙන්න අවසානයක so කියන එකේ මොකද තේරුම? එම නිසා හේතුවාචකව සම්බන්ධ වෙන අවස්ථා. එම නිසා හරිද? right. she was late to work. ඇය පරක්කු වෙලා තමයි වැඩට ආවේ. she was late to work. එම නිසා බොස් කිව්වා 5න් පස්සේ ඉඳලා වැඩේ කරලා යන්න. ඔයා පරක්කු වෙලා නේ ආවේ. ඒ හින්දා ඔයා 5න් පස්සේ ඉඳලා වැඩේ කරලා යන්න. 5න් පස්සේ ඉඳලා. හරි 5න් පස්සේ ඉඳලා වැඩේ කරලා යන්න. එතකොට හේතුවාචක. එතකොට දැන් කතා කරා කෝඩිනේටින්. මේ බලන්න. අනම්මනම් බයිලා ගන්න එපා, නිදා ගන්න එපා ළමයි වැඩ තියෙනවා. විභාගයට තව පොඩි කාලයක් තියෙනවා. මේ බලන්න. ඔය ඔක්කොම ටික ළමයි සෙට් කරලා අපිට හදන්න පුළුවන් ළමයි මේක මතක තියාගන්න වචනයක් මේ බලන්න. ඔය ඔක්කොම coordinating conjunction ටික ළමයි අපි ගත්තොත් මේ බලන්න. මෙහෙමනේ තියෙන්නේ. 4 කියන එක තියෙනවා ළමයි. හොඳට බලන් ඉන්න. right? අපි ගත්තොත් ළමයි 4 කියන එක තියෙනවා ඔතන. ඊළඟට ඔතන තියෙනවා ළමයි and කියන එක. ඊළඟට ඔතන අපිට හම්බුණා nor කියන එක. හරිද? ඊළඟට but කියන එක. හරිද? ඊළඟට or කියන එක.
හරිද? ඊළඟට yet කියන එක හරිද? ඊළඟට so කියන එක. හරිද? මේ බලන්න. දැන් මේවල මුල් ලකුණු ටික අරගෙන හරිද? මේවල මුල් ලකුණු ටික අරගෙන ළමයි වචනේ හදනවා මේ බලන්න. for එකෙන් ගන්නවා ළමයි of. මේ for එකෙන් ගන්නවා ළමයි f. and එකෙන් ගන්නවා a. nor එකෙන් ගන්නවා n. but එකෙන් ගන්නවා b. or එකෙන් ගන්නවා o. y එකෙන් yet එකෙන් ගන්නවා y. o එකෙන් ගන්නවා s. අන්න ළමයි වැඩ. fan boys. අන්න ළමයි වැඩ. එලින්ම ගියා මෙන්න මෙහෙම පෙන්නවා. fan boys කියලා කියන්නේ coordinating conjunction වලට විතරයි. fan boys කියලා කියන්නේ girls and boys coordinating conjunction වලට විතරයි. because එනවද, since එනවද, although, even though ඒ වගේ දේවල් කතා කරන්න එපා. තේරුමක් නැහැ. ඒතර ඔබ ඉගෙනගෙන නැහනේ fan boys ලා විතරයි. ඒවා ළමයි subordinating conjunction කියලා වෙනම උගන්වනවා. ඒ නිසා ඔබ අහගෙන ඉන්න. ඔබේ ගැටලුව ඔබ ඉදිරිපත් කරන්න පාඩමට අදාළව. නැත්නම් ඔබ වෙලාව නාස්ති කරන්නේ තවත් ළමයෙක්ගේ මොනවා හරි ඉගෙන ගන්න ආවා. බලන්න fan boys කියලා මතක තියාගත්තම ඔබ දන්නවා coordinating conjunction විතරයි fan boys වලට එන්නේ කියලා රත්තරන් පුතේ. හරිම සරලයි. මෙතන මම මේක කරන්නේ S එක ඉන්න මිනිස්සයාට කොහොම හරි C එකකට යන්න ෆේල් වෙන මිනිස්සයාව S මට්ටමට ගොඩ දාලා දෙන්න. සමහර වෙලාවට මම මේ උගන්වන්නේම ඔබට විහිළුවක් වගේ. මොනවාද මේ විහිළුනේ? ඒක විහිළුවක් ඔබට. නමුත් තව දරුවෙක්ට එහෙම නොවෙන්න පුළුවන්. රයිට් මේ බලන්න. මැකුවා වැඩේ ඉවරයි. රයිට් මැකුවා වැඩේ ඉවරයි. පොඩි දේ මේ ලොකුවට ගන්න එපා. ඉංග්‍රීසි කියන්නේ හරිම සරලයි ළමයි. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ 135 දාපු ගමන් ඔබ ගොඩ. ඔබ නිකන් හිතන්නේ ඊළඟ පේපරේදී ඔබ සිහිනතුව වැටුණා. ඒත් ඔබ සමත් ළමයි. ඉංග්‍රීසි සමත්. අනිත් විෂයන් එහෙම නෑ. හැම එකටම 200යි 100න් බෙදිලා එන්නේ. වැඩක් නෑ. ඉංග්‍රීසි එහෙම නෑ. ගත්ත ගමන් ගොඩ 35 දැම්ම ගමන් ඉවරයිනේ. 35න් S එක ළමයි. 35ක් ගන්න බෑ කියන්නේ පුතා අවුරුදු ගාණක් ඉස්කෝලේ ගිහිල්ලා තේරුමක්ම නෑ. මේ බලන්න. මෙතන අභ්‍යාස කීපයක් තියෙනවා චූටි පුතේ. ඒක ඔබ ගෙදරදී කරන්න මට කියලා දෙන්න වෙලාවක් නෑ. මෙන්න subordinating conjunction ඔබ පුනා බලා සිටි පාඩම. අනිවාර්යෙන් විභාගයට එනවා. කතා දෙකක් නෑ. අනිවාර්යයි. එතකොට සර් මේවා fan boys නැද්ද? අන්න ළමෙක් අහන. දැන් එහෙම අහනවද? නෑ. මම අහලා මම උත්තර දෙනවනේ. නෑනේ. ඒක fan boys නෙමෙයි. ඒව ළමයි subordinating. අරයා මල්ලි මෙයා අයියා. ලොකු අයියා ළමයි. ලොකු ඒව කරන්නේ මෙයාත් එක්ක ළමයි. ලොකු වැඩ. සර් ලොකු කිව්වේ. ලොකු වාක්‍ය වලට කියනවා complex sentence. We call them complex sentence. ඒව හදන්නේ subordinating conjunction දා. සර් වෙනස මොකද්ද සර්? වෙනස පුතේ මේ වලින් වචන සම්බන්ධ කරන්න බෑ. මේ වලින් සම්බන්ධ කරන්න පුළුවන් සංකීර්ණ වාක්‍ය පමණයි. කවදාවත් වචන සම්බන්ධ වෙන්නේ නැහැ. සර් කලින් එකේ වුණාද? ඒ වුණානේ. and එකෙන් පුළුවන් වචන සම්බන්ධ කරන්න. නේ nor එකෙන් පුළුවන් වචන සම්බන්ධ කරන්න. මෙයාගෙන් එහෙම බෑ. මේ හැම එක්කෙනෙක්ගේම තේරුම් ටික ඉස්සරහින් ලියා ගන්න. විභාගෙට එන්නවාමයි. කතන්දර නැත. 1 whenever ඕනෑම වෙලාවක. whenever කියන එකේ සිංහල තේරුම ඕනෑම වෙලාවක. සිංහලෙන් ලියා ගන්න. ලියාගත්තම වැඩේ ගොඩ. after පසුව I go to the I wash my hands after going to the toilet. අනේ බලන්නනේ after going to the toilet. හරිම ලේසි. ඕනම ළමයට තේරෙනවා. because මක් නිසාද. ඒවා coordinating නෙමෙයි subordinating. because මක් නිසාද. හරිම සරලයි. විභාගෙට ටාගට් කරන ඒවා. සර් මොකද්ද සර් ඒ ටාගට් කරන ඒවා මේ බලන්න. ටාගට් කරන ඒවා රතු පැහැයෙන් දක්වනවා. රතු ඉර වගේනේ. ටාගට් කරන්නේ මොකද්ද? ඔය වචන තුන හොඳට බලන් යන්න. සර් හොඳට බලන් යන්න කිව්වේ. හොඳටම බලන් යන්න. although, even though කියන වචන. සර් කවුද ඒ අඩෝ මොකක් කරේ නෑ එහෙම එකක් නෙමෙයි. although, even though කියලා කියන්නේ වැඩිපුරම එක්සෑම් එකේ අහන වචන. මේ conjunctions පාවිච්චි කරන්නේ බලාපොරොත්තු වාට වඩා වෙනස් ප්‍රතිඵලයක් ලැබුණා. මම උදාහරණ වාක්‍යයක් ලියන්නම්. මේවා ඉගෙන ගන්න ඕනේ. right? දැන් අපි ලියනවා he failed the exam. මම මෙතන ලියන ලොකු වාක්‍යයක් මේ බලන්න. he failed the exam. ඔහු විභාගයේ අසමත් වුණා. හරි? ඔහු විභාගයේ අසමත් වුණා. හරිද? even though he studied hard. සෙල්ලමක් නෙමෙයි ළමයි. මේක ඔබටත් වෙන්න පුළුවන්. විහිළු නෙමෙයි ළමයි ජීවිතය කියන්නේ. මේ බලන්න. he failed the exam even though he studied hard. ඒ මොකද උනේ ළමයි? මහන්සි වෙලා පාඩම් කළ නමුදු අන්න තේරුම. නමුදු although නමුදු even though
නමුදු දෝ නමුදු සර් තුනේම තියෙන එකම තේරුමද එකම තේරුම පුතේ එකම තේරුම හරිද he failed the exam even though he studied hard මහන්සි වෙලා පාඩම් කළ නමුදු විභාගය අසමත් එහෙම වෙන්න පුළුවන්ද මහන්සි වෙලා පාඩම් කරා නම් පාස් වෙන්න බෑ මහන්සි වෙලා පාඩම් කරා නම් පාස් වෙන්න ඕනේ that is the expected results බලාපොරොත්තු මේක වෙයි කියලා ඒක උන්නේ නෑ ළමයි අන්න සම්බන්ධ වෙන තැන වාක්‍යයක බලන්න බලාපොරොත්තු වුණාට වඩා වෙනස් අර්ථයක් ඒ කියන්නේ වෙනස් ප්‍රතිඵලයක් නම් එන්නේ කෙලින්ම එන්නේ even though නැත්තම් although නැත්තම් though සර් දැන් මෙතන even though කපලා අනිත් වචන දෙක දාන්න පුළුවන් අන්න ළමයි අහන ප්‍රශ්න එහෙම ළමයි අහනවද නෑ THOUGH ස්පෙලිං වැරදි යෝම ඉන්නෝම එහෙම අහන්නේ even though එකේ right ස්පෙලිං හදන්න බෑ මෙතනින් මම හදන්න try කරන්න right මෙතනින් පුළුවන් නේ THOUGH G අකුරක් එන්නේ අන්න වැඩි මේ බලන්න right හරි even though එතකොට මේ වචනේ වෙනුවට මේ වචන පාවිච්චි කරන්න පුළුවන් පුළුවන් ගැටලුවක් නැහැ දාන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ ඒතර ඒක මතක තියාගෙන යන්න අනිත් ටික වැදගත් මේක මකන්න රත්තරන් පුතේ මේ බලන්න සර් තව මොනවාද සර් මෙන්න මේක බලන් යන්න කරුමෙට හරි ආවොත් in spite of සලකා බැලීමකින් තොරව in spite of කියන එකේ තේරුම එහෙම වෙන්න පුළුවන් නේ ළමයි එහෙම වෙන්න පුළුවන් එහෙම වෙන ළමයි ඕන් තරම් ඉන්නවා මහන්සි වෙලා පාඩම් කරොත් පාස් වෙන ළමයි ඉන්නවා ෆේල් වෙන ළමයි තෝන් තරම් ඉන්නවා පේපරේ අමාරු නම් ෆේල් වෙන්න පුළුවන් නේ එහෙම ළමයි ඉන්නවා in spite of සලකා බැලීමකින් තොරව ඒ කියන්නේ මේ බලන්න මම වාක්‍යයක් ලියන්න හරිද he got the job බලන්න වාක්‍යය he got the job හරිද in spite of his qualifications මේ බලන්න සාමාන්‍යයෙන් රස්සාවක් දෙන්නේ ළමයි qualifications බලන්න qualifications කොහොමද කිව්වේ qualifications කියන්නේ ළමයි අපිට තියෙන සුදුසුකම් නෑනේ සාමාන්‍ය මිනිස්සුන්ට රස්සාවක් දෙන්න ළමයි සුදුසුකම් බලලා දැන් මෙතන මොකද්ද කියන්නේ ඔහුට රැකියාව ලැබුණා සුදුසුකම් සම්බන්ධයෙන් සලකා බැලීමකින් තොරව අඳුරන කමට ළමයි in spite of සලකා බැලීමකින් තොරව ගණන් ගත්තේ නෑ සුදුසුකම් බැලුවෙත් නෑ හරිද මේක even though එක පටල ගන්නවා ගොඩක් වෙලාවට ළමයි දෙකේම එක වගේ අදහසක් තියෙන හැබැයි තේරුම් දෙක වෙනස් even though although though කියන ඒවා ළමයි එසේ වූ නමුදු in spite of කියන්නේ සලකා බැලීමකින් තොරව ගණන් ගත්තේවත් නෑ සලකා බැලීමකින් තොරව හරිම ලේසි ඒවා ලියා ගන්න පුතේ මගේ මූණ දිහා බලන් ඉන්න එපා ලියා ගන්න සට ගාලා පොඩි කාලයක් තියෙනවා upon කියන්නේ යමෙකු වෙත ඊළඟට against කියන්නේ විරුද්ධව ඊළඟට before කියන්නේ රත්තරන් පුතේ පෙර හරිම සරලයි මේ 13 සර් subordinating conjunctions තියෙන්නේ මෙච්චරද නෑ පුතුණුවනි A level පන්තියට එන්න 40ක් 50ක් තියෙනවා උසස් පෙළදී රිදෙන්න ඉගෙන ගන්න පුළුවන් ඔබට දැනට මේ මාර්තු මාසෙට ජීවත් වෙන්න මේ 14 ප්‍රමාණවත් මේ මාර්තු මාස විභාගයට ඒ කියන්නේ සෙමින එකක් කියන්නේ මම දන්න ඔක්කොම ඔබට උගන්වලා වැඩක් නැහැ මාර්තු මාසෙට අපිව ගලවලා දෙන්න ගලව ගන්න ඔන්න 13ක් තියෙනවා ඔබ ගැලවෙන්න ඔන්න තියෙනවා බලාගෙන යන්න පාඩම් කරනවා කියලා ඔක්කොම කටපාඩම් කරන්න බෑනේ තව විෂයන් තියෙනවනේ නේ upon කියන්නේ පුතේ යමෙකු වෙත අපි උදාහරණයක් බලමු හොඳ ප්‍රශ්නයක් අපේ පුතෙක් අහනවා හරිද all the responsibilities නැත්නම් අපි මෙහෙම ගමුකෝ all the duties cannot be put upon mother සියලුම වැඩ අම්මා මත පවරන්න බැහැනේ නේද අන්න බලන්න මේ සියලුම වැඩ අම්මා මත පවරන්න බැහැනේ අම්මා මත upon all the duties cannot be put upon mother අම්මට හැමදේම කියන්න බෑනේ බං අම්මා මත හැමදේම පවරන්න බෑ පවරන්න අම්මා මත නේ මත කියන එක නේ අන්න ඒ වගේ දැන් beyond කියන්නේ එපිටින් ඒ බලමු උදාහරණයක් බලන්න උදාහරණ වලින් යන්න right this is beyond බලන්න අපි උදාහරණ වලින් යනවා අපේ දරුවෝ ප්‍රශ්න අහනකොට කියලා දෙන්න වෙනවා ඉතින් right this is beyond our control මේක කියන්නේ මේ අපේ පාලනයෙන් බැහැරව තියෙන එහායින් මේක අපිට පාලනය කරන්න බෑ this is beyond our control මේ අපි ගාව තියෙන බලයෙන් මේක පාලනය කරන්න බෑ මේක මේ ඊට එහායින් තියෙන beyond එහායින් though although even though කියන තුනේම තියෙන එකම තේරුම එසේ ඌ නමුදු හරිද beyond කියලා කියන්නේ එපිටින් අපේ පාලනයට එපිටින් තියෙන මේක කරන්න බෑ නේ එහෙම against කියන්නේ විරුද්ධව ඒක ඔබ දන්නවා ඒක ඉස්තාම සුළු වචනයක් before කියන්නේ පෙර
before කියන්නේ පෙරේව ඉතා සුළු වචන. මට ඕන උනේ ඔබ දන්න මේ වචන ටිකෙන් gediya pitin පැමිණේ යයි සිතනේවා කියලා දෙන්න. මෙන්න මේව නම් එන්න පුළුවන්. දන්නේව අහන්නේ නැහෙනි පුතා. දන්නේව වලට අහන්නේ. ඊගොල්ලෝ බලන්නේ මේවා තියෙනවා දන්නව නොදන්නේව. මම දෙකක් තුනක් දාලා බලමු. එයා දන්නවද කියලා. දැනගෙන යන්න. පොදු ඒවා අහන්නේ නැහැ. පොදු ඒවා හැමෝම දන්නවනේ. මේවා ළමයි 6 වසර ළමයිත් දන්නවා. පොදු දේවල් දන්නවා 6 වසර ළමයි. තේරුණාද? වැඩේ ගොඩ. if අන්න තෙනුක. if කියලා කියන්නේ එහෙම වුණොත් අනේ බලන්න ඕගලන්ගේ විභාගයටම අදාළ වාක්‍යයක් දෙන්න මේ බලන්න මේ බලන්න. හරි ආසාවෙන් සාමාන්‍ය පෙළ ලියන්නේ මේ බලන්න. මොකද්ද? if you work hard. මේ බලන්න. if you work hard. ඔයා මහන්සි වෙලා පාඩම් කළොත් අන්න දැක්කද? උනොත්. if you work hard you will pass the exam. you will pass the exam. ඒ මොකක්ද ඒ කියන්නේ? ඔයා මහන්සි වෙලා පාඩම් කළොත් විභාගයේ සමත් වේවි. කළොත් සම්භාවිතා වාක්‍ය. සම්භාවිතා වාක්‍ය. කළොත් if you come ඔයා ආවොත් if she work එයා වැඩ කළොත් lot අන්න if උනොත් නේ අන්න එහෙම ලයින් එකක් තමයි if කියන එකෙන් දෙන්නේ. බොහොම සරල ලයින් එකක්. හරිද? right දැන් බලන්න රත්තරන් පුතේ වැඩ කොටස අවසන්. මම කියපු ටික විතරක් බලාගෙන යන්න. හොඳට බලාගෙන යන්න ඒවා අනිවාර්යෙන්ම එනවා. in spite of refers to without taking into consider. in spite of refers to without taking into consider certain things in your life you don't take into consider. So he got the job in spite of the qualifications. ප්‍රතිඵල සුදුසුකම් බලන්න තෝ රස්සාව දුන්නා. සලකා බැලීමකින් තොරව. I ate the rice in spite of the taste. බත් එක රහද බැලුවේ නෑ. ඒක ගැන සලකා බැලීමකින් තොරව මම බත් එක්ක කාලා දෙන්නම්. in spite of සලකා බැලීමකින් තොරව. 10 ශ්‍රේණියේදී ප්‍රධාන පාඩමක් විදියට මේක ආව ඕගලන්ට. connectives කියලා මේ පාඩමේ මාතෘකාව තිබුණේ. ඔබට මතක නෑ, මට අමතක නෑ. මේක ආවා. බලන්න 10 ශ්‍රේණියේ ග්‍රැමර් පොතේ තියෙනවා. connectives කියන පාඩම. හරිද? හොඳට මතක තියාගන්න. ඊළඟට මේක මැකුවා. අනම්මනම් නෑ. මේ බලන්න. දැන් ඇති ඒක. ගොඩක් කතා කළා. right ඉස්සරහට යන් රන්දෙව්. මෙන්න වැඩ. මේවා ගෙදරදී කරගන්න. pronouns ලයිස්තුවම තියෙනවා දාලා මෙන්න gediya piti. හොඳට බලාගෙන යන්න. සර්වනාම. සර්වනාමයක් කියන්නේ මොකද්ද? නාමපදයක් වෙනුවට භාවිත කළ හැකි තවත් නාමපද. කසුන් කියන්නේ නැතුව කසුන්ට කියන්න පුළුවන් පිරිමි ළමයෙක්ින්ද he. කසුනිට කියන්න පුළුවන් she. නේ? අන්න ඒ වගේ උක්ත මේක ගොඩක්ම වැදගත් නෑ. නිකන් කියලා දෙන්න ගොඩක්ම වැදගත් නෑ ළමයි. ඒ කියන්නේ මේක එහෙම එකක් නෑ. ගොඩාක්ම වැදගත් නෑ. නමුත් අල්ලගත්තොත් හොඳයි. නිකන් බලන් යන්න මෙහෙම ඒවත් තියෙනවනේ කිය. I මම. you කියන්නේ නුඹ. he කියන්නේ ඔහු. හරිද? she කියන්නේ ඇය. it කියන්නේ ඌ සත්වනාම. we කියන්නේ අපි. you කියන්නේ I නුඹලා කියන එක. නුඹ කියන්නත් නුඹලා කියන්නත් පාවිච්චි කරන්නේ එකම සර්වනාමය. තේරුණාද? වැඩේ කොට. they කියන්නේ ඒගොල්ලෝ. ඒවා ඔක්කොම උක්ත සර්වනාම. subject pronoun එක ගාව ලියා ගන්න. උක්ත සර්වනාම. වාක්‍ය පටන් ගන්න යාළගේ. උක්ත සර්වනාම කියන්නේ ඒකයි. නේද? අන්න ඒකයි. එයා උක්ත නම් අනුක්තත් ඉන්නවා. සිංහල වලට ඔබ සිංහල වලට මම නම් මා. අපි නම් අප. නේ? ඒ වගේ ඉංග්‍රීසි වලක් තියෙනවා. දැන් මම නම් මා. me. you නම් ඒකමයි. වෙනස් වෙලා නැහැ. he කියන එක කොච්චර කියලා දුන්නත් අපේ බුද්ධිමත් ළමයි විභාගෙට ගිහිල්ලා ලියන්නෙම him කියලා නෙමෙයි මෙන්න මේක. ආන්න වරදින තැන්. ඒව highlight කරගන්න. වරද්දනවනේ. හිස්තැන් පුරවන්න රූප සටහනක් දීලා එනවනේ. උත්තර දෙකක් ඉරි කෑල්ලක් මැද්දෙන් ගහලා බගුව ඇතුලේ දෙනවනේ. ඒත් ගම කනවනේ පුතේ ඔබ. වරද්දනවනේ. ඇයි මොකද්ද වෙනස? him කියලා කියන්නේ අනුක්තයි. අනුක්තයි. his කියලා කියන්නේ උක්තානුක්ත නෙමෙයි. පුද්ගලයාගේ අයිතිය. පුද්ගලයාගේ අයිතිය. ඔහුගේ පෙන්සල්. his pencil. ඔහුගේ ගෙදර. his house. ඔහුගේ බිස්කට් එක. his biscuit. ඔහුගේ පෑන. his pencil. him pencil නෙමෙයි. එහෙනම් his කියන එක එන්නේ හැම වෙලේම මතක තියාගන්න. his එකට එහා පැත්තෙන් ළමයි නාමපදයක් එන්න ඕන. his කියන එකට එහා පැත්තෙන් නාමපදයක් එන්න ඕන. his bicycle. his telephone. him එකට ඉස්සරහින් එහෙම එන්නේ නැහැ. හරිද? reported speech අපිට ඊළඟට යන්න තියෙන්නේ. අපි බලමු time එකත් එක්ක වැඩේ යන්නේ. බලමු ළමයි උපරිම ගේමක් ගහමු. right. ඊට පස්සේ noun එකනේ ඔහුගේ. ඔහුගේ. හැබැයි him කියන එකට ළමයි එහෙම එන්නේ නැහැ. him කියන එකට ළමයි එහෙම එන්නේ නැහැ.
ඒකේ එහෙම අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ. ඒකේ එහෙම නාමපද දාන්න බෑ. අන්න ඒකයි වෙනස. හොඳ කල්පනාවෙන් ඉගෙන ගන්න ඕනේ සමහර දේවල්. හරිද? ඊට පස්සේ possessive pronouns තියෙන එක එච්චරම වැදගත් නෑ ඔබට. reflexive pronouns උත් ඔබට 9 දී තියෙනවා. අපි හිතන්නේ නෑ ඒක එච්චරටම ඔබගේ ඔළුවට යයි කියලා. එච්චරටම ඒක ටාගට් කරයි කියලා හිතන්න අමාරුයි. නමුත් බලාගෙන යන්න ආවත් මේකෙන් ලොකු ලකුණු මට්ටමක් ඔබට කවර් වෙන්නේ නැහැ. උපරිම ලකුණු දෙකක් තුනක් වගේ තමයි මේකෙන් යන්නේ. ඒකත් හිස්තැන් පුරවන්න වගේ තමයි එන්නේ. සම්පූර්ණ ප්‍රශ්නයක් pronouns වලින් අහන්න ඔබට 10 ශ්‍රේණියේ සිලබස් එකේවත් 11 ශ්‍රේණියේ සිලබස් එකේවත් pronouns පාඩම නැහැ. හැබැයි 9 වසරේ තියෙනවා. 9 වසරේ දෙවෙනි පාඩම 9 වසරේ තියෙනවා. ඒ නිසා ඒක පොඩ්ඩක් බලාගෙන යන්න මොකද්ද මේ හැදෙන වචන කියලා. ඊළඟට දුවේ පුතේ ගොඩක් අය මං හිතන්නේ අඩු වේගන යනවා වගේ මං හිතන්නේ නිදා ගන්න ඇති. ඒගොල්ලෝ නිදා ගන්න සන්තෝෂෙන් විභාගෙටත් ඔයගලන්ට නිින්දෙන් මාව මතක් වෙයි. මේ බලන්න reported speech. පට්ට සීරියස් ලෙසන් එකක් කරන්නේ හොඳට අහගන්න මේකේ වර්ග 3ම කවර් කරනවා මම. ඍජු කතනය, වක්‍ර කතනය, ප්‍රශ්න අහන විදිය. සරල වාක්‍යයක් නිර්මාණය කරන විදිය. හොඳට බලාගන්න self study. තනි කරම කිසිම ටීචර් කෙනෙක් ඕනේ නැහැ. මගේ උදාහරණ ටික බලන් ගියා නම් වැඩේ කොට දාන්න පුළුවන්. මේ උදාහරණ වලින්මයි තියෙන්නේ. අනම් මනන් නැහැ. උදාහරණමයි තියෙන්නේ. බැලුවා හැරෙව්වා. බැලුවා හැරෙව්වා. බැලුවා හැරෙව්වා. හොඳට බලන් ඉන්න. reported speech කියලා තමුන්ට මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් නිකම්මට හරි විභාගෙදි direct indirect කියලා ආවොත් එක දෙයයි තමුන්ගේ මනසට එන්න ඕන. එකම එක දෙයයි. only one thing that you have to remember in the entire lesson. මේ මුළු පාඩමේම ඔබට එක දෙයයි තියෙන්නේ. මොකක්ද එකම දේ? හරිම සරලයි. ඕනම ඍජු කතනේ වාක්‍යයක් වක්‍ර කතනයට දාද්දි past tense. ඕනම ඍජු කතනේ වාක්‍යයක් වක්‍ර කතනයට දාද්දි past tense. එච්චරයි. වෙන එතනින් එහාට මේ පාඩම නෑ ළමයි. පාඩම් කරනවා කියලා කියන්නේ පැය 4-5ක් අනිත් ළමයා කරන එක නෙමෙයි. එයාට පැය 4-5ක් යන එක ඔබ පැයෙන් කරන එක. හොඳට තේරුම් ගන්න. යා පැය 6ක් අතක් දඟලපු දෙයි. ඒ වැඩේ මම පැයෙන් කරනවා නම් වැඩේ ගොඩනේ. ඒකනේ වෙන්න ඕනේ. පාඩම් කරනවා කියන්නේ ඒක. ඒක අතීත කාල. දැම්ම ඩෝංගා අතීත කාල. දැන් මේ බලන්න. ඍජු කතනේ වාක්‍යයක් වෙන්න උද්දෘතකමා තියෙන්න ඕනේ. ඔබට පැහැදිලිද දන්නේ නැහැ මගේ තිරේ. හරිද? ඔබට පැහැදිලිද දන්නේ නැහැ මගේ තිරේ. පැහැදිලි නෑ සර්. පැහැදිලි නැත්තම් කරන්න දෙයක් නැහැ. ඕක තමයි මට පෙන්වන්න පුළුවන් උපරිම මට්ටම. හැම තැනකම පුතේ දාලා තියෙනවා උඩුකම. උඩුකම. හරිද? උඩුකම. දැන් බලන්න. මේකට අවධානය දෙන්න පුතේ 11ට තව පැය භාගයක්. සෙල්ලම් කරන්න එපා. මේ බලන්න. එතකොට මේ හැම එකකම දාලා තියෙනවා කළු පාටින් ක්‍රියාපද. මේ කෙලින්ම ගත්තා. අනේ වක්‍ර කතනයට ගියාම අතීත කාලයට දැම්මා. right එක wrote. goes කියලා තියෙනවා කෙලින්ම වර්තමාන කාලේ. දැම්මා gediya පිටින් අතීත කාලයට went. අනේ හරිම සරලයි. මේ බලන්න. love කියන එක ගත්තා එහා පැත්තට ආදරේ කළා. loved. අනිත් ඒවා කියලා දෙන්නේ නැද්ද? කියලා දෙනවා. ඉස්සෙල්ලම මුල් ටික අඳුරගන්න. does not කියලා ආවා. අපි දැම්මා gediya පිටින් එහා පැත්තට did not. බලන්න මාරු වෙන විදිහ. ඔබට තනිවම gedara ඉඳලා අල්ල ගන්න. gedara ඉඳලා. දැන් මේ ටියුට් එක ඉවර වුණාම දැන් මේකේ දුන්නානේ මම අභ්‍යාස ටිකක් මැදින් පැනලානේ ආවේ. ඔබ අද රෑ ඔබට නිින්ද යන්න විදියක් නැහැ. ඔබ ඒක කරලා ඉවර කරන්න. අද ඔබ නිදා ගන්නවා කියන්නේ පුතා ඔබට රිසල්ට් එකක් ගන්න බෑ. අද ඔබට නිින්ද යන්න බෑ. මම දුන්න බාර් ග්‍රාෆ් දෙක ලියනකම් ඔබට නිින්ද යන්න බෑ. නිදා ගන්න නෑ අද. ඉවර කරන්න. කන්ජන්ක්ෂන්ස් ටික ඉවර කරන්න. පිස්සෙක් වගේ ඔබට මතක් වෙන්න ඕන නිින්දේ. නැත්තම් කරන්න බෑ. ඊළඟට මේ බලන්න. දැන් ඒක ගොඩ. හරි සරලයිනේ. ඔන්න දාගත්ත අතීත කාලයට දැන්. මේක තමයි චුට්ටක් හරි අමාරු. අනිත් ඒවා පට්ට ලේසි. මේ බලන්න. වාක්‍ය බලන්න. present simple එක මේ බලන්න. present simple එක එහා පැත්තට කොට දැම්මා past simple. පට්ට සරලයි. වර්තමාන කාල ක්‍රියාපදේ දැම්මා අතීතයට. ඉවරයි. එපමණයි. ඊළඟට මේ බලන්න. පට්ට ලේසි වැඩක්. ඊළඟට මේ බලන්න. sir am is આવොත් මේ බලන්න. මේ පැත්තට is આવොත් මේ පැත්තට was දානවා. පට්ට ලේසි. මේ පැත්තට am આવොත් ing එහෙමමයි වෙනස් වෙන්නේ නැහැ. මේ පැත්තට ඒකම දානවා. මේ was දැම්මා. දැම්මොත් එහෙම were දානවා. දැක්කද පොඩි වෙනසක් තියෙන ළමයි. am not આવොත් was not දානවා. පොඩි වෙනසක් තියෙන. හරිම ලේසි. හරිද? හරිම ලේසි. මයික් ඔන් කරන්න විදියක් නැහැ ළමයි. sounds වැඩි. මං හිතනවා ඔයගලන්ට මං කියන එක ඇහෙනවද කියලා. මේ අර ගොඩාක් කට්ටියගේ voices ආවම ළමයි අපිට කරගෙන යන්න අමාරු. right? වැදගත් ප්‍රශ්න ළමයි ඕගොල්ලෝ වෙනම දාන්න මේකේ ටයිප් කරලා දාන්න. අපිට වෙලා මදි. පොඩි වෙලාවක් ඇතුළත තමයි වැඩේ කොට දාන්න බලන්න. හරිද? right. මෙතන මේ දෙපැත්ත මාරු කරගත්ත කොට දාන්න පුළුවන්. right? හරිම සරල දෙයක්.
right ඊළඟට මේ බලන්න මේ වැඩේට යන්න දැන් මේක මැකුවා සරලයිනේ සරලයිනේ පාඩම් කරන්නේ කොහොමද right am is ආවොත් ටිංගාලා මේ පැත්තට ගියා am ආවත් was is ආවත් was ආවොත් were ing ආවොත් ing ම තමයි ගොඩ මේ පැත්තේ ඕනම වර්තමාන කාල ක්‍රියාපදයක් අනිත් පැත්තට යද්දී මට තියෙන්නේ අතීත කාල කරන්න පමණමයි දෙන්නෙක් ඉවරයි එහෙමයි පාඩම් කරන්න හරිද පාඩම් කරනවා කියන එක වෙනම ඒ කලාවක් ළමයි ඒකනේ පාඩම් කරන හැමෝම විභාග පාස් වෙන්නේ නැත්තේ ඉංග්‍රීසි උනත් ළමයි ගොඩ යන විදියක් තියෙනවා හරිම සරල දෙයක් මේ ඔබ නිකන් බොරුවට දඟලන්නේ මේ බලන්න has ආවොත් මොකද්ද මං කරන්නේ මේ පැත්තෙන් has එනවා මම මේ පැත්තට ගියා මේක had කියලා වෙනස් කරනවා මේ බලන්න මේ පැත්තෙන් have වෙනවා මං එහා පැත්තට ගියා මේක had කියලා වෙනස් කරනවා මේ පැත්තෙන් මොකක් ආවත් has have මොනවා ආවත් මං එහා පැත්තට ගියාම had කියලා වෙනස් කරනවා ඔබට පේනවද ක්‍රියාපදයට කිසිදු වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ ක්‍රියාපදයට කිසිදු වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ එහා පැත්තට ගියාමත් ක්‍රියාපදය ඒ විදියටම පවතිනවා බලන්න දුවේ පුතේ දැන් බලන්න අද ඉවර කරගන්න සෙල්ලම් කරන්න එපා මේ බලන්න am is are එහා පැත්තට ගියාම was were is නම් was am නම් was are නම් were have has මොකක් ආවත් එහා පැත්තට ගියාම had direct indirect ඕනම එකක් අතීත කාල එහෙමයි යන්නේ ඕනම එකක් අතීත කාල ටක් ගාලා දාගන්න දැන් ඉවර කරගන්න ළමයි පාඩම් කරන්න කියලා කොච්චර දේවල් තියෙනවද නේ පාඩම් කරන්න කියලා කොච්චර දේවල් තියෙනවද ඒ නිසා මේ අනිවාර්යයෙන්ම කරගන්න ඕනේ නැත්නම් ළමයි කරන්න අමාරුයි right හරි ඊළඟට මේක මැකුවා මේක හරි right ලේසියෙන්ම වැඩේ කොට දාන්න පුළුවන් right අපි යනවා ඊළඟ එකට right බලන්න මෙන්න මේකේ මොකද්ද තියෙන්නේ කියලා present perfect continuous ඒ කියන්නේ බලන්න වාක්‍ය වින්‍යාසය හැදෙන විදිහ මේ බලන්න මේකේ තියෙනවා have been එක ing මෙතන තියෙනවා has been මෙතන තියෙනවා has been එහා පැත්තට ගියාම මොකද්ද වෙන්නේ ළමයි has have ළමයි අර විදියටම ළමයි had කියලා වෙනස් වෙනවා මේ බලන්න මෙතනත් ළමයි ඒක ඒ විදියට වෙනස් වෙනවා මෙතනත් ඒක ඒ විදියට වෙනස් වෙනවා ආන්න ඔච්චරයි තියෙන්නේ have එක මේ පැත්තට ගියාම had been මේ පැත්තේ has been එක මේ පැත්තේ had been මේ පැත්තේ has been આવොත් had been බලන්න ing වෙනස් වෙන්නේ නැහැ මේ බලන්න ඒකේ එහෙම්මම තියෙනවා මේ ඒකේ එහෙම්මම තියෙනවානේ ඒකේ එහෙම්මම තියෙනවා එහා පැත්තට ගියාමත් ඒක එහෙම්මම තියෙනවා ඒකේ එහෙම්මම තියෙනවා ඒකේ එහෙම්මම තියෙනවා මම කොච්චර ලේසිද කියලා ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට් රයිට් දෙයක් නෑ ළමයි හරිම සරලයි ගේමක් නැතුව කොට දාන්න පුළුවන් උසස් පෙළ ප්‍රශ්න මේක එහෙම් පිටින්ම ජෙනරල් ඉංග්‍රීසි වලට තියෙනවා එහෙම් පිටින්ම A level වලට තියෙනවා දැම්ම ඉගෙන ගත්තොත් දැම්ම ගොඩ අනම්මනම් මුකුත් නෑ භාගයක්ම ඉවරයි ඔක්කොම self study මම උදව් කරන්නේ නෑ අභ්‍යාස ටික ඕගොල්ලෝ කරන්න මම කියලා දෙනවා විතරයි රයිට් self study වැඩක් යන්නේ මෙන්න මේක තමයි චුට්ටක් අමාරු එතකොට ළමයි ඍජු කතනේ වාක්‍ය අපිට බැරි වෙලාවත් ආවොත් එහෙම මේ විදියට අතීත කාලේ went made did not ඒ කියන්නේ බලෙන්ම දෙනවා අතීත කාලේ දැන් කොහොමද හදාගන්නේ දැන් මේක දාගන්න ඕනේ ළමයි මොනවා වලටද අපි මොනව කරන්නත් කලින් තියෙන්නේ අතීත කාලෙන් නම් රත්තරන් පුතේ ඔයා හදාගන්න ඕනේ මේක ළමයි had කියලා දාගන්න ඕනේ අතීත කාලෙන් ඍජු කතනේ වාක්‍යයක් තියෙනවා දැක්කොත් ඔයා ඒක ටක් ගාලා had කියලා දාගන්න. දාගෙන මොකද කරන්නේ? ඊට පස්සේ අදාළ ක්‍රියාපදය අග තියෙන්නේ edද කියලා බලන්න. අදාළ ක්‍රියාපදය අග තියෙන්නේ edද කියලා බලන්න. ed තියෙනවා නම් ගැටලුවක් නැහැ. ඔයා බය නැතුව ඒ ක්‍රියාපදේම දාන්න. ed තියෙනවා නම් ඔයා ඒ ක්‍රියාපදේම දාන්න. කිසි ගැටලුවක් නැහැ. දැන් did not આવොත් ඒක පොඩ්ඩක් had not කියලා වෙනස් වෙනවා. ඒක තියෙනවා. දැන් ed නැත්තම් දැන් answered එකේ ed තිබුණා. ed නැත්තම් දැන් බලන්න went එකේ ed නැහැ. made එකේ past participle එක made එක වෙනවා. did not එකේ ළමයි ed by එකේ ed නැහැ. එතකොට මොකද කරන්නේ? ed කියලා නැත්තම් අදාළ ක්‍රියාපදයේ past participle එක හොයාගන්න ඕනේ. මෙන්න මේක තමයි සාමාන්‍ය ළමයට අමාරුම කොටස ඉංග්‍රීසි වල. මාරයට තේරෙන්නේ නැති කොටස තමයි මේ කොච්චර කියලා දුන්නා. ඔය past participle එක කියන්නේ ළමයි ක්‍රියාපද වර්ගයක්. ඒක චුට්ටක් මම කියලා දෙන්නම්කෝ. හරිද? අපිට වෙලාව නම් මදි. මම චුට්ටක් කියලා දෙන්නම් past participle කියලා කියන්නේ ක්‍රියාපද වර්ගයක්. එතකොට past participle වල ළමයි වෙන්නේ ක්‍රියාපදය හැම වෙලේම අපි කියනවා ල යන්නෙන් අවසන් වෙනවා. කරලා තියෙනවා, අඬලා තියෙනවා, ගිහිල්ලා තියෙනවා අන්න ඒ වගේ. හරිද? එතකොට දැන් මේ past participle වල went එකේ past participle එක තමයි ළමයි gone කියලා කියන්නේ. ඒ කියන්නේ went කියන්නේ ගියා, gone කියන එකේ තේරුම ගිහිල්ලා කියන.
තේරුණාද? made කියන්නේ හැදුවා, had made කියලා කියන්නේ හදලා තියෙනවා. එතකොට මෙතනදී චුට්ටක් ඕගලන්ට හිතන්න වෙනවා past participle කියන්නේ මොනවද කියලා. ඒක ඇත්තටම අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන් මෙන්න මේ වගේ. එකක් තමයි ළමයි regular verbs, අනිත් එක තමයි irregular verbs. regular කියලා කියන්නේ ළමයි අපි කියනවා විධිමත් ක්‍රියාපද. ඒ කියන්නේ ළමයි ඒක හැදෙන්නේ විධිමත් ක්‍රමයකට. හරිද? ඒ කියන්නේ විධිමත් ක්‍රමයක් කිව්වෙස විධිමත් ක්‍රමයක් කිව්වේ දැන් මේ බලන්න. දැන් connected කියන එකේ past participle එකත් ඒකම තමයි. හරිද? shouted කියන එකේ past participle එකත් ඒකම තමයි. හරිද? watched කියන එකේ past participle එකත් ඒකම තමයි. ඒ කියන්නේ මේගොල්ලෝ ළමයි එකම පවුලේ අය. අගට ed අගට ed අගට ed හැම එකකම අගට ed. එහෙම ed එන්නේ නැති අය වෙනම ඉන්නවා. ඒගලන්ට කියනවා අවිධිමත් ක්‍රියාපද නේ. ඉංග්‍රීසි වල කියනවා අවිධිමත් ක්‍රියාපද. ඒකට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ මොකක්ද? irregular කියලා කියනවා. හරිද? irregular කියලා කියනවා. එතනදී මොකද වෙන්නේ? ed දාන්නේ නැහැ. දැන් බලන්න went එකේ past participle එක ආයේ මොකද්ද? gone. ඊළඟට බලන්න buy එකේ past participle එක ආයේ මොකද්ද? bought. අන්න ඔය වගේ තමයි ළමයි යන්නේ. ඔන්න ඔය ක්‍රමවේදය අනුව තමයි ළමයි යන්නේ. එතකොට මෙතනදී විතරක් ඔයාට ගොඩක් හිතන්න වෙනවා මේක විතරයි ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට් වල අමාරු. බැරි වෙලාවත් ඍජු කතනේ වාක්‍ය තිබ්බොත් එහෙම සරල අතීත කාලෙන් ඔයාට had දාලා මෙන්න මේකෙන් එකක් තෝරගන්න වෙනවා. එක්ක regular එක්ක irregular. regular නම් බය වෙන්න දෙයක් නෑ ළමයි. ඔයාට ගොඩ දාන්න පුළුවන් ed කෙලින්ම අතන්ට ed දැම්මම වැඩේ ඉවරයි. හරිද? ඒතකොට ed දාන්න නැතුව ඔයා ලියනවා නම් ළමයි අපි බලන්න ඒක නම් කටපාඩමින්ම ගන්න වෙනවා ළමයි. ඒක සෙමිනකින් කියලා දෙන්න බෑ. past participle එක ළමයි කටපාඩමින් ගන්න වෙනවා. ඒක පාඩම් කරගන්න වෙනවා. අපි මෙන්න මෙහෙම හිතමු. විභාගෙට ඒ වගේ එකක් එන්නේ නැති වෙයි කියලා හිතමු. ඕගලන්ට හදන්න පුළුවන් මට්ටමේ ඒවම විභාගෙට 6 කියලා හිතමු. නැත්නම් past participle ඉගෙන ගත්තොත් ඒකත් ලොකු අමාරුකමක් මං හිතන්නේ නැහැ ඕගලන්ට තියෙයි කියලා. right. ඒකත් එක්ක අපි යනවා අනිත් ඒවා වලට. අනිත් ඒවා නම් හරිම සරලයි. මාරම ලේසි. ලේසියෙන්ම කොට දාන්න පුළුවන්. reported questions කරනවා පුතේ. වෙලාවත් එක්ක යමු. අනිවාර්යෙන් කරනවා. නොකර ඉන්නේ නැහැ. මම දන්නවා වැදගත්ම පාඩම් ටික ඒ ටිකට තමයි මම ලෑස්තිලා ආවේ. මම දන්නවා ළමයට ඕන පාඩම් ටික මොනවද කියලා. මම දන්න පාඩම් ඔයගලන්ට උගන්වලා වැඩක් නැහැ. ඔයගලන්ට ඕන පාඩම් ටික තමයි වෙන්න ඕන. were enjoying කියන එක එහා පැත්තට ගියාම had been enjoying එනවා. was ආවොත් හරිම ලේසි. මෙතනට had been දැම්ම. පට්ට ලේසි. was not ආවොත් මෙහා පැත්තට ගියාම had not කියන එක එනවා. ඔන්න ඔය වගේ had not been කියන එක එනවා. ඒක ලේසි ළමයි. was were ආපු ගමන් ඒ වෙනුවට had been දාගෙන යන්න දී. ඒක මාර ලේසි. right. දැන් මේ බලන්න ඒකත් නැකුවා. ඒ වැඩෙත් හරි. ඕගලන්ට තනියෙන් බලන්න පුළුවන් ළමයි ඒවා මගේ උදව්ව ඕනේ නැහැ. ඊළඟට past perfect එක වෙනස් වෙන්නේ නැහැ. මේ බලන්න. මේ පැත්තෙන් had එක මොන හරි ආවොත් මේ පැත්තෙන් ඒකම දානවා. හරිද? මේ පැත්තෙන් had started ආවොත් ඒ පැත්තට ගියාම ඒකම දානවා. හරිද? මේ පැත්තෙන් had eaten ආවොත් මේ පැත්තට ගියාම ඒකම දානවා. පට්ට ලේසි. හරිද? සිම්පල් වැඩක් තියෙන්නේ. had not gone ආවොත් මේ පැත්තටත් ඒකම දානවා. මොකද ඒක වෙනස් වෙන්නේ නැහැ. ඕගොල්ලෝ මේක තනියම හිමීට බලන්න. මේ සැරේ ගොඩක් වෙලාවට ලේසි වෙයි කියලා මාත් හිතනවා ළමයි. මේ ප්‍රශ්නත් එක්ක මේ වැඩේ ගියේ හින්දා අපි බලමු. කොහොම විභාගේ ලේසි වුණත් නැතත් ඕගොල්ලෝ ලෑස්තිලා යන්න. අපිට අදාළ නෑ ළමයි විභාගේ ලේසිද අමාරුද කියන එක. අපි හොඳට ලිව්වොත් විභාගේ පාස්. right. ඔන්න ඔය ටික ළමයි බලාගෙන යන්න. දැන් මම ටක් ගාලා මේ ටික සමරයිස් කරොත්. am is are. එහා පැත්තට ගියාම am නම් was, is ආවොත් was, are ආවොත් were. ලේසි. has have. මොකක් ආවත් එහා පැත්තට ගියාම had. හරිද? did not ආවොත් එහා පැත්තට ගියාම had not. did not ආවොත් had not. ඔබ ලියා ගන්න පුළුවන් ඔබට නේ. මෙතන chart එකේ තියෙනවා. ඊළඟට past tense බැරි වෙලාවත් ආවොත් had දාලා අදාළ ක්‍රියාපදේ past participle එක. අදාළ ක්‍රියාපදේ past participle එක. හරිම සරලයි. හරිද? ඊළඟට had been මේ පැත්තෙන් ආවොත් එහෙම had been ආවොත් මෙහා පැත්තට ගියාමත් had been මයි එන්නේ. had visited ආවොත් එහා පැත්තට ගියාමත් ඒකමයි එන්නේ. පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නැහැ. මේක දැන් කියලා දුන්නාම ඕගලන්ට පොඩ්ඩක් තේරෙන්නේ නැහැ වගේ වුණාට ඕගොල්ලෝ ගෙදරදී මගේ ටියුට් එක print out එකක් අරන් බැලුවොත් හොඳට බැලුවොත් ඕගලන්ට පේනවා මේ පොඩි වෙනසක් නෙමේ පාඩමේ තියෙන්නේ අපිට මේ සම්පූර්ණ ලොකු දෙයක් කියන්නවට කිය. වචන වෙනස් කරන්න පුළුවන් නම් ඒ ළමයට ළමයි මේ පාඩම බොහොම සරල පාඩම. හරිද? does ආවොත් එහෙම did. do ආවත් did, does ආවත් did ආවොත් එහෙම had not. sorry, did ආවොත් had, did not ආවොත් had not. ලයිස්තුම කියන් යන්නද බලන්න. am ආවොත් was, is ආවොත් was, are ආවොත් were. හරිද? ආවොත් were. do ආවොත් did, does ආවොත් did, do ආවොත් did, does ආවොත් did. හරිද? have ආවොත් had, has ආවත් had. හරිම ලේසි. හරිද? ඊළඟට have been ආවොත් had been.
has been නාවොත් had been. ඕක මාරු කරගන්න ඕක මතක තියාගන්න ලේසි. ඔච්චර තමයි කියලා දෙන්න තියෙන්නේ. මහා ලොකු දේවල් මේකේ නෑ. හරිද? been නාවොත් been ම තමයි. ඒක වෙනස් වෙන්නේ නෑ. been නාවොත් been විදිහටම තියෙනවා. been නිකන් එන්නේ නෑනේ. එක්ක have been has been එහෙම නෙන්නේ. helping verb එක නිකන් එන්නේ නෑ. right. දැන් මේක මැකුවා. අපි යනවා ඊළඟ එකට future tense. right. future tense මාර ලේසි මේ බලන්න. එක දෙයයි කරන්න තියෙන්නේ. මේ පැත්තෙන් will ආවොත් මේ පැත්තට ගියාම would. මේ පැත්තෙන් will ආවොත් මේ පැත්තට ගියාම would. මේ පැත්තෙන් will ආවොත් මේ පැත්තට ගියාම would. තනියම ඉගෙන ගන්න ළමයි මේකෙන් මේ ටියුට් එක self study. තනි කරම ඔයගලන්ට තනියම බලලා තනියම කියවලා ගොඩ යන ක්‍රමයට තමයි මම මේක හදලා තියෙන්නේ. හරිම සරලයි. right. ඔන්න ළමයි ඒක නැකුවා. right. අපි යනවා ඊළඟ වැඩේට. අනිත් ඒවා නම් ළමයි මට කියලා දෙන්න දෙයක්වත් නැහැ. will be ආවොත් would be. පේනවනේ ටට්ටක් ගාලා බලන්න පුළුවන්. would have මේ would will have ආවොත් would have. බලන්න ටියුට් එකේ ඔක්කොම දාලා තියෙන්නේ. හරිද? shall ආවොත් should. ඒවා පෙන්නන්නම් පොඩ්ඩක් ඉන්න. මේකේ තියෙනවා මංගා. මේ තියෙන්නේ can ආවොත් could. may ආවොත් might. ඒ වෙනස් වෙන විදිය බලාගන්න ඒවා එක එක කියලා දෙන්න තරම් දේවල් නෙමෙයි ළමයි ඔලෙවල් ළමයිට. must ආවොත් එහෙම had to. right. ඔය වගේ තමයි එන්නේ. අන්න chart එක ළමයි මාර වැදගත්. ඔන්න chart එක පට්ට වැදගත්. මොකද්ද මේකේ තියෙන්නේ? කාලය වෙනස් කරන්න එන එක ළමයි ඔයා හැම වෙලේම කල්පනා කරන්න ඕන. ඒ කියන්නේ බැරි වෙලාවත් ඔයාට ඍජු කතනේ ළමයි මෙන්න මේ වචන ටික ආවොත්. බැරි වෙලාවත් ඔයාට ඍජු කතනේ මෙන්න මේ වචන ටික ආවොත් වක්‍ර කතනයට යද්දී මේ වචන වලට වෙනස් කරන්න ඕනේ. ඒ ටික නම් ළමයි ඔබ කටපාඩම් කරගන්න ඕනේ. go out went ඕන වචනයක වර්තමාන කාලය આવොත් අතීත කාලයට දාන්න. අහන්න දේවල් නෙමෙයි ඒවා. ඕන වචනයක් ඕනම ක්‍රියාපදයක් වර්තමාන කාලෙන් આવොත් මම කිව්වනේ කෙලින්ම අතීත කාලයට දාන්න. කෙලින්ම ඩිරෙක්ට් ස්පීච් එකේ ඉන්ඩිරෙක්ට් වෙනවා. එච්චරයි. හැබැයි මේවා නම් කටපාඩම් කරන් යන්නම ඕනේ. කටපාඩම් කරන් යන්න ඕනේ. today එක આવොත් එහෙම වෙනස් වෙනවා. ඔයගලන්ට පේනවා that day. tomorrow එක આવොත් එහෙම වෙනස් වෙනවා the next day. නැත්තම් following day. ඇයි දන්නවද මම මේවා කියන්නේ? ඕගොල්ලෝ නිකමට හිතන්න ඕගොල්ලන්ගේ වාක්‍ය ඕගොල්ලෝ ලස්සනට වෙනස් කරන් එනවා. is එකට was දාලා, have එකට had දාලා බොහොම ලස්සනට ඔබ වෙනස් කරන් එනවා. හැබැයි එක තැනකදී ඔබට අමතක වුණොත් ඔබ today එක that day කරේ නෑ කියලා ඔබට ලකුණු නෑ. එක වචනයක් මිස් වුණොත් ඒ වචනේ ඔබ හදලා නැත්නම් අර සමස්ත වාක්‍යයම කරාට වැඩක් වෙන්නේ නෑ. වැඩේ මග අතහැරලා දාන්න ඕන ළමයි සාර්ථක වෙන්නේ නෑ. ඒකයි මම කියන්නේ එක ඩොට් එකක් ගානේ දැනගන්න ඕන. yesterday කියලා આવොත් එහෙම උත්තරේ එනවා the day before. next month next year આવොත් එහෙම the following week following කියන වචනේ එනවා. ඊළඟට last කියලා આવොත් එහෙම the previous කියන වචනේ එනවා බලන්න. now આવොත් එහෙම then කියලා එනවා. ago આવොත් එහෙම before කියලා එනවා. here આવොත් there කියලා එනවා. ඊළඟට this આવොත් that කියලා එනවා. these આવොත් those කියලා එනවා. මේවා නම් චක්කරේ වගේ කටපාඩම් කරගන්න ඕනේ. චක්කරේ වගේ. නැත්තම් නම් කරන්න බෑ. බොරුවට මේ සෙමින එකකින් ඇවිල්ලා මේවා අල්ල ගන්නවා කියන්නේ අවුරුදු දෙකක් තිස්සේ ඔබ ඉගෙන ගන්න නැතුව ඒක පැය දෙකකින් කරගන්න එක විහිළුවක්. මම කරන්න හදන්නේ උදව්වක්. මේක මතක තියාගන්න. මේවා ලොකු දේවල් නෙමෙයි. මේ ටික පාඩම් කරන් ගියාම ඕනම වාක්‍යයක් උසස් පෙළ, සාමාන්‍ය පෙළ ඕනම එකක් කරවන්න පුළුවන්. හරිම සරලයි. හරිද? දැන් ළමයි පුන බලා සිටි එක ප්‍රශ්න හදන්නේ කොහොමද? ඍජු කතනේ වක්‍ර කතනේ ප්‍රශ්න හැදෙන ක්‍රම දෙකක් තියෙනවා. හොඳට බලාගන්න. හරිද? පළවෙනි ක්‍රමය තමයි මේ දාලා තියෙන්නේ. මේ තියෙන්නේ reported speech WH question. ඒ කියන්නේ WH පදයක් දාලා තමයි අහන්නේ. මොනවාද WH පද? what, where, why, who, how much. WH නැති වුණත් ඒවත් ගන්න WH විදියට තමයි. how much, how many. හරිද? ඔක්කොම WH. මේ බලන්න ප්‍රශ්න. where are you going? අන්න ප්‍රශ්නයක් මෙන්න ඍජු කතනයේ he asked. he asked. where are you going? ඔහු ඇහුවා. දැන් බලන්න මම වක්‍ර කතනෙට දාලා තියෙන විදිහ. he asked me. ඔහු මගෙන් ඇහුවා where I was going. දැන් මේ බලන්න මේ ආයක ළමයි අපේ නීතියට අනුව was වෙලා තියෙන්නේ ඇයි දන්නවද? මෙතන you කියන්නේ බහුවචනනේ. එතකොට ප්‍රශ්නේ අහලා තියෙන්නේ මගෙන්නේ. දැන් මිනිස්සෙක් මගෙන් අහනවා ඔයා කොහෙද යන්නේ? ඔයා කියලා කියන්නේ මට. ඒතර මම අහන්න ඕන මම කියන්න ඕන කොහොමද? එයා ඇහුවා මගෙන් මම කොහෙද යන්නේ කියලා. එහෙමනේ වක්‍ර කතනේ කියන්නේ මම කොහෙද යන්නේ? මම කොහෙද යන්නේ කියද්දි I was going. එතකොට අතන ආවට මෙතන were ආවේ නැහැ. දැක්කද? ඇයි එහෙම ආවේ නැත්තේ? මෙතන you කියන්නේ බහුවචන. මෙතන ප්‍රශ්නේ අහලා තියෙන්නේ you කියන්නේ මගෙන්. මම එතනදී බහුවචන වුණාට මෙතනදී ඒක වචන. එතකොට I was going. මම කොහෙද යන්නේ කියලා තමයි අහන්නේ. දැන් මේකේ විශේෂ කාරණාව මොකද්ද දුවේ පුතේ? where කියන පදය ඒ විදිහටම මෙතන තියෙනවා. where කියන පදේ ඒ විදිහටම මෙතන තියෙනවා. එතකොට you කියන එක I කියලා වෙනස් වෙලා. මේ බලන්න. මොකද ප්‍රශ්නේ ඇහුවේ මගෙන්නේ. ප්‍රශ්නේ ඇහුවේ මගෙන්. ඒතර මම කියන්න ඕනේ ඔහු මගෙන් ඇහුවා මම යන්නේ කොහෙද? දැන් මගේ මිනිස්සෙක් කාලා කොහෙද යන්නේ ඔයා? ඍජු කතනේ.
ඍජු කතනේ. හරිද? මං ඇවිල්ලා ඕගලන්ට කියනවා දැන් එයා අහලා ඉවරයි එයා ගියා. මං ඇවිල්ලා ඕගලන්ට කියනවා මේ මිනිස්සයා මගෙන් ඇහුවා මම කොහෙද යන්නේ කියලා. අන්න දැක්කද? එයා කොහෙද යන්නේ කියලා කියන්න බෑනේ. මම ඇවිල්ලා ඕගලන්ට කියනවා වක්‍රගතනය. එයා මගෙන් ඇහුවා මං කොහෙද යන්නේ කියලා. Where I was going. මේ බලන්න. Where have you been? He asked. ආයිත් මගෙන් අහලා තියෙන්නේ. මගෙන් අහලා තියෙන්නේ. ඔයා කොහෙද හිටියේ? Where have you been? ඔයා කොහෙද හිටියේ? එයා අහලා එයා ගියා යන්නේ. මං ඕගලන්ගෙන් අහනවා. එයා මගෙන් ඇහුවා මං කොහෙද හිටියේ කියලා. එතකොට he asked me where I had been. ආන්න බලන්න. I had been. Where I had been. මම කොහෙද හිටියේ? එතකොට බලන්න අර have එක දැක්කද මම උගන්නපුව එන විදිය ළම. දැක්කද උගන්නපුව එන විදිය. have එක එහා පැත්තට ගියාම had. දැක්කද? අන්න ඒක තමයි ලයිස්තුව පාඩම් කරගන්න කියන්නේ. Where does Peter live? Peter ජීවත් වෙන්නේ කොහෙද? She asked him. ඔහුගෙන් ඇහුවා where Peter lived. ඕන්නම් ඔයාට මේ does කියන එක මෙතනට ගෙනල්ලා did කියලා තියන්නත් පුළුවන්. එහෙම ලිව්වත් හරි. එතකොට මෙන්න මෙහෙමයි එන්නේ. නැත්තම් ඔයා අහයිනේ සර් කිව්වා does එක did වෙනවා කියලා. ඔහොම ලියන්නත් පුළුවන්. ඒත් හරි. ලකුණු දෙනවා. හැබැයි ed දාන්න බෑ. did දාවොත් එහෙම ලිව් කියන එක වර්තමාන කාලෙන් තියන්න. ක්‍රම දෙකම හරි. බලා ගන්න ඈ self study බල හදන්න පුළුවන්. Where are you going? She asked. ඔයා කොහෙද යන්නේ? ඇය ඇහුවා. ඇය ඇහුවා මම කොහෙද යන්නේ? මම කොහෙද යන්නේ කියලායි තියෙන්නේ. හරිද? එතකොට ඒකට කියනවා where I was going. මම කොහෙද යන්නේ? බලන්න WH පදය ඒ විදිහටම යොදන්න ඕන. අදාළ සර්වනාමය මගෙන් ඇහුවා නම් මම ඒ විදිහට වෙනස් කරන්න ඕන. ඒ වගේම question mark එක නැති වෙන්න ඕන. මේ බලන්න මේ හැම තැනම question mark එක නැති වෙලා මේ හැම තැනම question mark එක නැති වෙන්න ඕන. question mark එකම තිබ්බොත් බෑ. ඒ වගේම ඍජු කතනේ ප්‍රශ්නයක් වක්‍ර කතනයට යද්දී that කියන වචනෙත් ළමයි අපි සම්පූර්ණයෙන්ම කපලා දානවා. එයාව පාවිච්චි කරන්නත් බෑ. that කියන එක ළමයි සම්පූර්ණයෙන්ම questions වලදී පාවිච්චි වෙන්නේ නැහැ. reported ප්‍රශ්නයක් යද්දි ළමයි ඍජු කතනේ වක්‍ර කතනයට that කියන වචනය ඔබට පාවිච්චි කිරීමේ හැකියාව නැහැ. ඒ වචනේ අපි සම්පූර්ණයෙන්ම අහෝසි කරනවා. ඒ වචනේ දාන්න බෑ. මේ බලන්න. ඇයි එයා අඬන්නේ? Why is she crying? She asked. මගෙන් නෙමෙයිනේ ඇහුවේ. you කියලා නෑනේ. you කියලා නෑනේ. එතකොට she asked why she was crying. is එක ළමයි එහා පැත්තට ගියාම පේනවද? හොඳට බලන්න. මේ බලන්න is එක එහා පැත්තට ගියාම ළමයි was කියලා මාරු වුණා. is එක එහා පැත්තට ගියාම was කියලා මාරු වුණා. දැක්කද? ඒ වගේ සරල කරුණු. 1. ප්‍රශ්නාර්ථ ලකුණ නැති කරන්න. ඍජු කතනේ වාක්‍යයක් වක්‍ර කතනයට යද්දී ප්‍රශ්නාර්ථ ලකුණ නැති කරන්න. 2. ප්‍රශ්නේ අහලා තියෙන්නේ WH වචනකින් නම් why where what when එහෙම WH වචනකින් නම් ඒ වචනේ එහෙම්මම ගන්න පල්ලෙයාට. ඒ වචනේ එහෙම්මම ගන්න ඒක ඕනෙමයි. ඒක තියෙන්නම ඕන. නැත්තම් බෑ. හරිද? ඊට පස්සේ අදාළ සර්වනාම සහ ක්‍රියාපද වෙනස් කරගෙන යන්න. is out was දාන්න, out were දාන්න ඒ එන කෙනාගේ ඒක වචන බහුවචන අනුව. හරිම සරලයි. ඔය පළවෙනි ක්‍රමය. මොකද මම කියන්නේ ප්‍රශ්න වර්ග දෙකක් තියෙනවා කියලා. ඍජු කතනේ වක්‍ර කතනේ ප්‍රශ්න වර්ග දෙකක් තියෙනවා. දැන් මේ පළවෙනි ක්‍රමය කියලා දෙන්නේ මොනවාද? WH ආකාරයේ ප්‍රශ්න අහන විදිය. WH කියලා කියන්නේ අර මම කියලා දුන්න වචන ටික what, where, when, why ඒ වගේ ප්‍රශ්න. right. එතකොට මේ කතාව ඉවරයි. ඊළඟ කොටසට යමු. WH ආවේ නැත්තම් මොකද කරන්නේ? මෙන්න මේ ප්‍රශ්න. WH ඇවිල්ලා නැහැ. දැන් අහනවා ඔයාට ඉංග්‍රීසි පුළුවන්ද කතා කරන්න? ඔයාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ද? Do you speak English? එතකොට ඔහු මගෙන් ඇහුවා WH වචන නෑනේ. මේ බලන්න do කියන්නේ WH නෙමෙයි. කියන්නේ WH නෙමෙයි. is කියන්නේ WH නෙමෙයි. have කියන්නේ WH නෙමෙයි. can කියන්නේ WH නෙමෙයි. WH නැත්තම් what, where, when, why, who ඒ වගේ පද නැත්තම් ඒ වෙනුවට ළමයි if කියන වචනේ හරි whether කියන වචනේ හරි ගේන්න ඕන. දැන් බලන්න do you speak English? He asked me. do කියලා දාන්න බෑ. do වෙනුවට දානවා අපි if. speak එකේ බහුවචන අතීත කාල පදයේ ළමයි spoke. මේ තියෙන්නේ. දැක්කද අතීත කාලයට යනවා. ටක් ගාලා මාරු වෙනවා. Are you British or American? ඔයා බ්‍රිතාන්‍ය ජාතිකයෙක්ද ඇමරිකානු ජාතිකයෙක්ද? ඔහු ඇහුවා. He asked me whether I was. මගෙන් ඇහුවේ. දැක්කද u එක I වෙලා තියෙනවා. මගෙන් ඇහුවේ. එතකොට මෙතන u එක බහුවචනේ හින්දා ආවා. මෙතන I එක ඒක වචනේ. එතකොට මොකක්ද දාන්න ඕනේ? was. whether I was British or American. මම බ්‍රිතාන්‍ය ජාතිකයෙක්ද නැත්නම් ඇමරිකානු ජාතිකයෙක්ද කියලා ඔහු ඇහුවා. වචන දෙක මතක තියාගන්න. whether if. මම ඕගලන්ට whether දාන්න එපා කියලා කියනවා. ඇයි දන්නවද?
අපේ ළමයි විභාගෙට ගිහිල්ලා ලියන්නේ මේ වෙද. මෙන්න මේක තමයි ලියන්නේ. එතකොට එක ලකුණක්වත් නැහැ. ඕක තියෙන්නේ කාලගුණේ. කාලගුණේ. ඕක තමයි ලියන්නේ. ඕක ලියන්න එපා ළමයි if දාන්න. if එක ලේසිනේ. ටින් ගාලා අල්ල ගන්න පුළුවන්. if එක මාර ලේසි. ඕන ළමයට තේරෙනවානේ අකුරු දෙකයි. හැබැයි WH නැත්තම් විතරයි. WH තිබ්බොත් දාන්න බෑ. Have you got a computer? ඔයාලට පරිගණකයක් ලැබුණාද? මගෙන් අහන්නේ මගෙන් you තියෙනවා. මගෙන් අහන්නේ. He wanted to know whether have එක එහා පැත්තට ගියාම had වෙනවා. whether I had a computer. තනියම ගෙදරදී බලන්න මේක තනියම කරගන්න පුළුවන් වැඩක්. විභාගයට කලින් දවසේ ටියුට් එක බලන්න. තනියම ගොඩ යන්න පුළුවන්. Can you type? ඔයා type කරන්න පුළුවන්. He asked me can එක වෙනුවට if ගන්න if I could type. can එක could වෙනවා. if I could type. can එක could වෙනවා. shall එක should වෙනවා. will එක would වෙනවා. සින්දුවක් වගේ ළමයි. shall එක should, can එක could, will එක would. direct indirect. පට්ට ලේසි ළමයි ඕක. shall එක should, will එක would. හරිද? can එක could. එච්චරයි. මාරු වෙනවා කෙලින්ම අතීත කාලේ. මම කිව්වනේ පාඩම පටන් ගද්දී මම දැනුවත් කරා ඍජු කතනය වක්‍ර කතනය කියන්නේ gediya පිටින් අතීත කාල. ඍජු කතනය වක්‍ර කතනය කියන්නේ තනි කරම අතීත කාල. right. හරි. ඊළඟට how to select the tense of the indirect verb. Why you can't select the tense of the indirect verb? Basically we have only one verb. Here we have the speak. Here we have what you call are. So you can change it as was, right? Something very simple. So here we have is. So here we can change it to was. It can be either a helping verb or else a main verb. Whatever the verb that comes across on you, if you are converting the reported speech, the direct speech to indirect, the only thing that you have to consider, you have to keep the main verb or else the helping verb in past tense. That's it. That's it. Right? Here we have to do past tense. If you know past tense, you can easily change this. මේ හැම එකකම තියෙන ක්‍රියාපද අතීත කාලේටනේ අපි දාන්නේ. වෙන මුකුත් කරන්නේ නැහැ නේ. මම මේක ඔබට කියලා දුන්නේ. මේකෙන් මම ගොඩ දාන්න හදන්නේ මෙලෝඩියක් ඉගෙනගෙන නැති මිනිස්සු. මේක මොකද්ද වෙන්නේ? වෙන දේ සරලව කියලා දුන්නා නම් හරි. මොකද මේ පාඩම මාස 3ක් විතර ඉස්කෝලේ උගන්වන පාඩම. ඒක මට දවසින් කියලා දෙන්න හිතන්නවත් බෑ. හැබැයි මම self study කරලා මෙන්න මෙහෙම කරා නම් හරි කියන තැනට ඇවිල්ලා තියෙනවා. හරිද? right. ඊට පස්සේ මේ බලන්න. have එක කිව්වා. මේක කිව්වා. මේ බලන්න 2019 A level ප්‍රශ්න. sorry O level ප්‍රශ්න. මෙන්න මෙහෙමයි ළමයි 2019 O level ප්‍රශ්න direct indirect ඇවිල්ලා තියෙන්නේ. මේ බලන්න. right. Ravi, Pasan and Naveen went to see a movie. දැන් මේ වගේ තමයි ප්‍රශ්න හැදෙන්නේ. මේ 2019 O level ප්‍රශ්න. හරිද? Given below are some statements, questions from the conversation that took place among them. Right. පළවෙනි එක හදලා තියෙනවා. මේ බලන්න. It is a fantastic movie. Ravi said that it was a fantastic movie. පළවෙනි එක හදලා. දෙවෙනි එක බලන්න. It is the best movie I have ever seen. කොහොමද හදන්නේ? Ravi said that it was හරිනේ ළමයි යා භාගයක් හදලා. මේ බලන්න. is එක පල්ලෙහාට ගෙනල්ලා was කියලා. හරිනේ. best movie කෑල්ලත් එහෙම්මම තියෙනවා. I කියලා කියන්නේ මට නෙමෙයිනේ. I කියලා කියන්නේ පසන්ට. පසන් පිරිමි ළමයෙක්නේ. එහෙනම් මම සර්වනාමය වෙනස් කරනවා he කියලා. දැක්කද? I කියලා කියන්නේ මම නෙමෙයිනේ. ඔය දෙබස ඔරිජිනලි කියලා තියෙන්නේ පසන්. පසන් පිරිමි ළමයෙක්නේ. ඒ නිසා මම I කියන පදේ he කියලා වෙනස් කරා. දැන් have එක මොකද කරන්නේ? had. ever කියන එක එහෙමම දැම්මා. seen කියන එක කොහොමද ලියුවා? ඔච්චරයි. මොන්න ඉවරයි වාක්‍ය ඉවරයි. භාගයක් හදලා තියෙන්නේ. හරිම ලේසි. ලේසියෙන්ම අල්ල ගන්න පුළුවන්. right. බලමු අපි අල්ල ගන්න ඊළඟ එකේ මොකක්ද අහන්නේ කියලා. වාක්‍යයෙන් වාක්‍යයට යමු. I am glad that I saw it. මට හරිම සන්තෝෂයි මේක බලන්න ලැබුණට. ආරම්භක වාක්‍ය බලන්න. කොටස් වෙනස් කළා. Naveen said that. බලන්න Naveen පිරිමි ළමයෙක් නිසා I එක he කියලා යාම දාලා. am එක පල්ලෙහාට ගියාම was කියලා දැන් කියලා දීලා කටගත්තා විතරයි. හරිද? glad එකක් තියෙනවා, that එකක් තියෙනවා, ආයිත් I තියෙනවා. ඔය I ඉතින් he දාන්න. ආයිත් I තියෙනවා නම් ඔය ඉතින් he දාන්න. Naveen පිරිමි ළමයෙක්නේ. saw කියලා කියන්නේ අතීත කාල. දැක්කද එයා ටාගට් කරන්නේ අමාරුම තැන. මං කිව්වනේ past tense ආවොත් තමයි අමාරු. මං කියලා පටන් ගත්තා. මතකනේ? දැන් ළමයාට ඔළුව තියෙන්න ඕනේ had දාගත්තා. saw කියලා කියන්නේ අතීත කාල. ඒකේ past participle එක ළමයි seen. it කියන එක එහෙමම තියන්න පුළුවන්. මෙහෙමයි උත්තරේ. දැක්ක දාපු විදිය. ඒව තමයි අමාරු. මේ බලන්න. පසන්. Ravi, did you like the ending? Ravi මේකේ අවසානයේට ඔයා කැමතිද? මේ බලන්න ප්‍රශ්නේ අහලා තියෙන විදිය. පසන් asked did කියලා ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ නිසා එයා if කියන එක දීලා. දැක්කද? WH ප්‍රශ්නයක් නෙමෙයිනේ. did කියලා තියෙන්නේ. if එක එයා දීලා. එතකොට Ravi
Pasan asked Ravi if you කියලා කියන්නේ මට නෙමෙයි ළමයි, you කියලා කියන්නේ රවිට. එතකොට you කියන එක ඔයාලට රවි කියලා තියන්නත් පුළුවන්, නැත්නම් he කියලා තියන්නත් පුළුවන්. If Ravi like එකේ past tense එක liked the ending. ඔන්න ඔහමයි එන්න. ඔයා අවසානයේට කැමතිද? ආන්න ප්‍රශ්නේ ආවා. that දාන්නේ නෑ ළමයි, that දාන්න නැතුව ලියන්න. ඊළඟට රවි කියනවා I will ask my brother to see it as well. මගේ සහෝදරයටත් මම කියන්න ඕනේ මේක බලන්න කියලා. නේ? Ravi said that. Ravi විරිමි ළමයෙක් නිසා I එක ළමයි මොකක්ද? he. will එක would, shall එක should, can එක could. මතකද සින්දුව? will එක would. ආන්න will එක would. will එක would. හරිද? Ravi said that he would ask මගේ සහෝදරයාගෙන් නෙමෙයිනේ අහන්නේ. රවිගේ සහෝදරයා. එතකොට his brother. His brother. He would ask his brother to see it as well. Right? Right. මෙන්න උත්තර. මෙන්න මෙහෙමයි යන්නේ. Right? ඔන්න ඔච්චරයි තියෙන්නේ. හරිද? He would ask. හරිද? එතකොට නෑ මෙතන will එකත් ask එක asked වෙන්නේ නෑ. වැරදි ළමයි. will එක would උනායින් පස්සේ වෙන ක්‍රියාපද වෙනස් කරන්න බෑ. he would asked කියන්න බෑ වැරදි. ask එක asked වෙන්නේ නෑ. ඒක නීතියක් ළමයි. will එක would උනායින් පස්සේ ඕනම verb එකක්, ඒ කියන්නේ ඕනම helping verb එකක් will එක would උනාට පස්සේ ළමයි මෙතන ask එක ළමයි ed දාන්න එපා. එහෙම දාන්න එපා. මොකද දන්නවද? අපි අර මාරු කරන මේ වලට කියන්නේ ළමයි මොනවද අපි කිව්වේ? modal verbs නේ. shall එක should. හරිද? ඊළඟට can එක could. ඒකත් මම මෙතන පෙන්නන්නම්. මේවා ආවම ළමයි ඒ වචනේ විතරක් වෙනස් කරලා නිකන් ඉන්න. will එක would. වෙන ක්‍රියාපද වෙනස් කරන්න යන්න එපා. හරිද? ඔන්න ඔය වචනේ විතරක් දාලා නිකන් ඉන්න, වෙන ඒවා වෙනස් කරන්න යන්න එපා. දැන් did එකත් එහෙමයි. මේ පැත්තෙන් ආවොත් එහෙම do කියලා, හරි? do කියලා ආවොත් do එක did කරන්න, did කියලා නමයි නිකන් ඉන්න. මුකුත් දාන්න යන්න එපා. දැම්මොත් අවුල් වෙනවා වැඩි. හරිද? ක්‍රියාපදේ නිකන් තියන්න. ඒක මාර වැදගත් වැඩක් ළමයි. ඒක හොඳ වෙලාවට ඒ කොල්ල ඇහුවේ. කවුරු හරි කමන්නේ අහපු එක්කෙනා බුද්ධිමත් කෙනෙක්. ඒක asked කියලා තියන්න ඕනේද කියලා නෑ. ඔන්න ඔහම තිබ්බනම් හරි. හොඳ කෙනෙක් ඇහුවේ. asked කියන්නේ past tense තමයි පුතා. නමුත් මේක අපි past tense කරලා ඉවරයි. would දැම්මට පස්සේ ආයි මුකුත් කරන්න බෑ. දැන් will එක would උනානේ. ඒතකොට past tense වෙලා ඉවරයි. ආයිත් ask කියන එක ed දැම්මයි කියලා වැඩක් වෙන්නේ නෑ. හරිද? දැන් උදාහරණයක් විදිහට මම මේ වගේ තව එකක් කියන්නම්. මේ බලන්න. අපි අහනවනේ did you go? හරිද? ඒතකොට ඔයා අහුවොත් එහෙම sir did you went දාන්න පුළුවන් නේ. go එක went නේ. එහෙම නෑ. did කියලා කියන්නේ කොහොමද අතීත කාලා තමයි. අද අනිත් ක්‍රියාපද වෙනස් කරාට වැඩක් නෑ. හම් වෙන පළවෙනි ක්‍රියාපදේ වෙනස් කරා will එක would. ඊටු ටික හැමම ලියන්න ඕනේ. ඊටු ටික හැමම ලියන්න ඕනේ. ප්‍රධාන ක්‍රියාපදේ වෙනස් වෙන්නේ නෑ. එහෙම වෙන්නේ හැම එකේම නෙමෙයි. ගොන් උත්තර ගන්න එපා හැම එකේම නෙමෙයි. මෙන්න මේ සෙට් එක ආවොත් මේ තියෙන්නේ. will shall එක should, can එක could, will එක would තව තියෙනවා. මේ ආවොත් might. ඒ ටික මම කියලා දුන්නානේ. මේ ආවොත් might. ඊළඟට ආවොත් එහෙම අපිට ගන්න පුළුවන් මොකද්ද? must ආවොත් had. ඔන්න ඔය ටික ආවොත් තමයි වෙනස් වෙන්නේ. අනිත් ඒවා එක්ක තමයි වෙනස් වෙනව ක්‍රියාපද. මාරු වෙන්න ඕනේ. මෙන්න මේ ටික ඈ ඔන්න ඔය ටික මාක් කරගන්න. ඒක හොඳ කොල්ලෙක් කවුරු හරි ආපු එක්කෙනා හොඳ බුද්ධිමත් දරුවෙක් ඇවිත්. කවුරු හරි කමන්නේ අපිව ගොඩ දැම්මා යා. හොඳ එක්කෙනෙක් යා කවුරු හරි කමන්නේ. right? out આવොත් out to chart එකේ බලන්න තියෙනවා. ඒකත් වෙනස් වෙන්නේ නැහැ. ඒක එනවා අඩුයි. chart එකේ දාලා තියෙන්නේ ඔක්කොම. What is the name of the main actress? Right. බලමු මේක. Naveen wanted to know මේ කොහොමද යන්න ඕනේ? What the name of the main actress was. මෙන්න මෙහෙමයි ඉන්න. is එක පල්ලයට ගියාම was උනා. ඉතුරු ටික තමයි ඒ විදිහටම ලියන්න තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි වාක්‍ය වින්‍යාසය නිර්මාණය වෙන්නේ. ඔය ළමයි 2019 O level ප්‍රශ්නේ ඔයගලන්ට ආපු. right? ඔය විදිහට තමයි ඔයගලන්ගේ ප්‍රශ්න හැදෙන්නේ. right? ඊළඟට මම යනවා ළමයි මේ ටික ඔයගොල්ලෝ ගෙදරදී හදන්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙන්න මේ ටික අපි බලමු ළමයි. මේකේ මොනවද තියෙන්නේ කියලා. my mother prepared lunch කියලා තියෙන්නේ පමුදි. ඒතර ඔයාලා ආරම්භක වාක්‍ය ගන්න පුළුවන්. බලමු මම එක එක හදාගෙන යන්නම්. මෙතන ලියනවා අපේ අවසාන අභ්‍යාසය අද අපිට කරන අපේ වෙලාව ඉවරයි ළමයි. පමුදි said that. පමුදි said that. හරිද? එතකොට my mother නම් පමුදි ගෑන් ළමයෙක් නේ. එතකොට her mother. her mother prepared නම් ඉස්සරහට had දාගන්න. had prepared. ඔය දැක්කනේ? my lunch නෙමේ මගේ කෑම එක නෙමෙයිනේ හදන්නේ. ඇගේ කෑම එක her lunch. ඔය තියෙන්නේ. ඔන්න ඔච්චරයි තියෙන්නේ. පට්ට සරලයි වැඩි. my grandmother cooks for me. Inura said that. Inura said that. my grandmother කියන්නේ his grandmother. ඔහුගේ ආත්තම්මනේ. his grandmother cooked. cook එකේ අතීත කාල පදේ ළමයි cooked for
me එක ළමයි him කියලා වෙනස් වෙනවා. එයා පිරිමි ළමයෙක්නේ. දැන් බලන්න උත්තර එන විදිය. මේ බලන්න. I brought sandwiches for lunch. Netuni said. ආරම්භක වාක්‍ය ගන්නවා කෙලින්ම ඍජු කතනෙන් තියෙන්නේ. Netuni said. Netuni said. I කියන එක Netuni ගෑන ළමෙක් නිසා she කියලා දානවා. had දානවා. brought එකේ past participle එක brought ම තමයි. He had brought sandwiches. හරිද? Sandwiches for lunch. ඔන්න ඔහම දාන්න පුළුවන්. He had brought. හරිද? right. ඔන්න ඔච්චරයි තියෙන්නේ. ඊළඟට passive voice active මේ direct indirect ආවොත් නම් active voice passive voice එන්නේ නැහැ. active voice passive voice ආවොත් direct indirect එන්නේ නැහැ. දෙකම එන්නේ නැහැ ළමයි කොහොමත් එකයි එන්නේ. මොකක් හරි දෙකෙන් එකක්. හරිද? Sanaya said. Sanaya said that she share කියන එක අතීත කාලයට දාන්න shared. She shared her lunch. She shared her lunch with a friend. She shared her lunch with a friend. එහෙමයි ඒක වෙනස් වෙලා තියෙන්නේ. right. ඔන්න ඒකත් ලිව්වා. ඊළඟට I buy it from the canteen. Lehan said that. බලන්න මාරු වෙන විදිය ඔයගලන්ට ගෙදරදී බලන්න පුළුවන්. Lehan said that. Lehan said that. He I එක he වෙනවා. buy එක අතීත කාලයට ගියාම ළමයි bought. කෙලින්ම අතීත කාලයට දාන්න. It from the canteen. Right? Lehan said that he bought it from the canteen. බලන්න past tense වලට මාරු වෙන විදිය. I like rice and curry for lunch. Guanya said. Right? අපි ගන්නවා Guanya said that. හරිද? She like එක කෙලින් past tense වලට දාන්න liked. හරිද? rice and curry for lunch. ඔන්න ඔච්චරයි තියෙන්නේ. right. right. ඔන්න ඔහම ළමයි ඔයගලන්ට ඍජු කතනේ වක්‍ර කතනේ හදන්න පුළුවන්. ඔන්න මම ප්‍රශ්න හදන විදියත් ඒකේ කියලා දීලා තියෙන්නේ. හරිද? හරිම සරල දෙයක් තිබුණේ ලොකු දෙයක් නෙමෙයි. නෑ it එක නෙමෙයිනේ that වෙන්නේ this ආවොත් තමයි that වෙන්නේ. this ආවොත් that, this ආවොත් that, these ආවොත් those. it එක වෙනස් වෙන්නේ නෑ. හරිද? this ආවොත් තමයි that වෙන්නේ. these ආවොත් those වෙනවා. හරි. ඊළඟට මේක මැකුවා. right? ඒ අභ්‍යාස ටික ඉවර කරලා තියෙන්නේ. right. relative clauses පොඩ්ඩක් බලමු වෙලාවත් එක්ක යන්න. relative clauses කියන්නේ මෙන්න මෙහෙමයි. පොඩි request එකක් ආවනේ ඒකට යන්න. මෙන්න මෙහෙමනේ. relative clause එකක් කියන්නේ ඔයාලට මෙන්න මෙහෙම වාක්‍ය දෙකක් දෙනවා. හොඳට බලන් ඉන්න. ටක් ගාලා කියලා දෙන්නම්. තව විනාඩි 8ක් වගේ තියෙන්නේ. 11 වෙද්දී අපි වැඩේ ඉවර කරනවා. මෙන්න තියෙනවා relative clauses බලන්න. I saw the man. He closed the door. දැන් මේකේ මේ I saw the man කියන්නේ මම මේ මිනිස්සයව දැක්කනේ. පළවෙනි වාක්‍යය. දෙවෙනි එකේ කියනවා he closed the door. ඔහු දොර වැහුවා. මම දැක්ක මිනිස්සයයි දොර වහපු කෙනයි දෙන්නම එකයිනේ. මම දැක්ක මිනිස්සයාම තමයි දොර වහන්නේ. එතකොට මම මොකද කරන්නේ? පළවෙනි වාක්‍ය ලියා ගන්න. හරිද? පළවෙනි වාක්‍ය ලියා ගන්න. වෙනසක් කරන්නේ නැතුව මුකුත් වෙනසක් නැතුව පළවෙනි වාක්‍ය ලියා ගන්නවා. බලන් ඉන්න. මෙන්න මෙහෙමයි ලියන්නේ. මම ලියනවා I saw the man. ලිව්වා. ඒ මිනිහා ගැනමනේ දෙවෙනි වාක්‍යෙත් අර he කියලා තියෙන්නේ. ඒ මිනිහා ගැනම තමයි දෙවෙනි වාක්‍යෙත් he කියලා තියෙන්නේ. එතකොට මම මොකද කරන්නේ ළමයි? මෙතනින් මම ඕක කපලා දානවා. he කියන එක කපලා දානවා. කපලා දාලා ළමයි ඒ වෙනුවට ගන්නවා he කියන්නේ පුද්ගලයෙක් නිසා එතනට who කියන එක. එයා පුද්ගලයෙක්නේ, මිනිස්සෙක්නේ, පණ තියෙන මිනිස්සෙක්. එතකොට ඊටු ටික ලියනවා who closed the door. who closed the door. හරිද? හොඳට බලාගන්න. right. දැන් මගේ වාක්‍ය හැදිලා ඉවරයි. වාක්‍ය දෙක සම්බන්ධ කරලා ඉවරයි. එතකොට රත්තරන් පුතේ මෙන්න මේකට කියනවා relative pronoun එක. බලන් ඉන්න. මෙන්න මේකට අපි ඉංග්‍රීසි වලින් කියනවා relative pronoun එක. හරිද? relative pronoun එක. ඊළඟට අර who කියන තැන ඉඳලා මම අලුතෙන් හදපු සම්පූර්ණ කෑල්ල. ඒ කියන්නේ මෙන්න මේ ටික ඔක්කොටම මම ඉංග්‍රීසි වලින් කියනවා මොන clause එකද? relative clause එක. කොච්චර ලේසිද බලන්න. පොඩි දෙයක් ළමයි තියෙන්නේ මේ වල. ඕගොල්ලන් අවබෝධය දෙනවා නම් ඉංග්‍රීසි කියන්නේ දෙයක් නෙමෙයි. relative clause එක. හරිද? දෙවෙනි උදාහරණය බලන්න. The girl is happy. හරිද? right. මෙතන මේ තියෙන්නේ the girl is happy she won the race. අර ගෑන් ළමයාට සන්තෝෂයි අය තරගයේ ජයග්‍රහණය කළා. එතකොට දැන් මම වාක්‍ය ලියනවා. මේ බලන්න. පළවෙනි වාක්‍ය ලියනවා මෙතන. right. The girl is happy. දැන් දිනලා තියෙන්නේ තේ ගෑන් ළමයානේ. එතකොට she වෙනුවට මම දානවා who. ඊටු ටික ලියනවා who won the race. වාක්‍ය ඉවරයි.
මෙන්න තියෙනවා ළමයි මගේ වාක්‍ය. relative pronoun එක තමයි ළමයි මේ තියෙන්නේ. මේ ටික ඔක්කොම relative clause එක. ඒ පුද්ගලයෙක් ආවොත් කවුද කියන එක තමයි හැබැයි relative clause එකකදී ඒක who කියන එක කවුද කියලා නෙමෙයි තියෙන්නේ. පුද්ගල නාමයක් සම්බන්ධ කරන්න එන සංයෝග වාචක පදයක්. who කියලා තියෙන්නේ ප්‍රශ්නයක් ඇහුවා. who are you? ඔබ කවුද? ඒ මුලට ආවොත්නේ. වාක්‍යයක මුලට ආවොත්. මෙතන එහෙම නෙමෙයි තියෙන්නේ. වාක්‍යයක මැද. ඒ නිසා ඒ තේරුම නෙමෙයි තියෙන්නේ. right? ඔන්න ඔය වගේ පොඩි සීන් එකක් තියෙන්නේ. right. අපිට වෙලාව ඉවරයි ළමයි. අපි අනිත් දවසේ නෑනේ. අපි අදට මෙතනින් සමුගමු. අපේ සර් මම හිතන්නේ නෑ. right. සර් ඉන්නවද? right. සර් මොනවාරි කියනවද දන්නේ නෑ. ළමයිට දැනුවත් කරන්න මොනවාරි තියෙනවද විභාගයට අවසාන වශයෙන්? සර් මුකුත් දැනුවත් කිරීමක් කරනවද? නැද්ද? right. හරි. අල්ලගෙන යන්න එනං හැමෝටම සුබ පතනවා. බොහොම ස්තුතියි අද සම්බන්ධ වුණාට. එනං හැමෝටම සුබ දවසක්. අපි පන්ති පටන් ගන්නවා ළමයි ආයතනයේ ජෙනරල් ඉංග්‍රීසි වලට ඒ වගේම O levels වලට ඕගොල්ලෝ දන්න කවුරු හරි ඉන්නවනම් අනිවාර්යෙන් ක්ලාස් එකට එවන්න. අපේ සර්ලා ඔක්කොමලා උසස් පෙළට උපාධිධාරී ගුරු ප්‍රමාණයක් තමයි ඔබට උසස් පෙළ ඉන්නේ. ඉතින් ඔබ වත්තලාවට ප්‍රදේශයේ කෙනෙක් නම් අනිවාර්යෙන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. අපේ ඔන්ලයින් පන්ති මාලාවක් පැවැත්වෙනවා. ඒ වලටත් සම්බන්ධ වෙන්න පුළුවන්. අපි හැමෝටම එනම් සුබ පතනවා. ඕගලන්ගේ සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත් වෙන්න. හැමෝටම එනම් සුබ දවසක් වේවා. ත්වන් සරණයි.